එහෙනම් හැමෝටම ආයුබෝවන්. මම කතා කරන්න යනවානේ එහෙනම් සහ බෝඩ් එකක් පේන දරුවා තුස්සා. ඔතේ යසුති කතා කරලා අවසන් කරේ අපි සාකච්ඡා කරගෙන ඉන්නේ මේ ශ්‍රමපිරිවෙය පාඩම නේද? ඔයගොල්ලන්ගේ 13 වසරේ අදාළ වන ශ්‍රමපිරිවෙය සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරගෙන ඉන්නේ. හරි. අපි ගිය සතියේ ගණන් කිහිපයක් අපි පොතෙන් ලියලා සාකච්ඡා කරා. නේද? අර පොඩ්ඩක් කියන්න මෙන්න මේ ගාන ප්‍රසන්න ඉන්නවනේ ප්‍රසන්න කතා කරගෙන යනවනේ. ප්‍රසන්න උදේ සිල්වා නිෂ්පාදන ආයතනයේ කියන ගාන අපි හදුවද කියන පොඩ්ඩක් උසන්න. සිල්වා නිෂ්පාදන ආයතනයේ 2020 ඔක්තෝබර් කියලා ඒ ගාන හදුවද? ඒ ගාන හදුවනේ. හරි. එතකොට හිරු නිෂ්පාදන ආයතනය කියලා ගානක් හදුවද? අත උසන් මේක මම දන්නේ නැහැ. ඒකත් හදුවනේ. right. ඊට පස්සේ දහම් නිෂ්පාදන ආයතනය කියලා ගානක් හොය හදුවද? හදුවා යත උසන්. දහම් නිෂ්පාදන ආයතනය ටිකක් හදුවනේ. ඊට පස්සේ මෙන්න මේක හදුවද කියන්නේ නිෂ්පාදන ආයතනයක සේවකයන් 3 දෙනෙකු විසින් මාසයක් තුළ නිපදවූ ඒක ප්‍රමාණය පහක් දක්වේ කියලා සේවක නම ABC කියලා හදුව ගානක් හදුවා යත උසන්. එමෙන්නේ හරි. එනමුත් අපි ඒක අභ්‍යාස ලියගමු. ලියා ගන්න. නිෂ්පාදන ආයතනයක කීවෙනි අභ්‍යාසද? අපි ඒ සතියේ 3ක් සාකච්ඡා කරානේ කියන්නේ නේද? අද 4 කියලා දාගන්න. කියන ඔය අතින් ලියන 4 වෙනි එක. අපි පොතේ යුට් එකේ තියෙන වෙනම හදනවා. ඔය අතින් ලියන 4 වෙනි එක. නිෂ්පාදන ආයතනයක සේවකයන් 3 දෙනෙකු විසින් මාසයක් තුල නිෂ්පාදන ආයතනයක සේවකයන් 3 දෙනෙකු විසින් මාසයක් තුල නිපද වූ ඒකක ප්‍රමාණය පහත දැක්වේ. නිෂ්පාදන ආයතනයක සේවකයන් 3 දෙනෙකු විසින් මාසයක් තුල නිපද වූ ඒකක ප්‍රමාණය පහත දැක්වේ. එතන මෙන්න මේ හදාගන්න. සේවක නම මේක දාන සේවක නම චුට්ටක් එහා පැත්තෙන් නිපද වූ ඒකක සේවක නම නිපද වූ ඒකක සේවක නම තියෙනවා ABC කියලා. ABC ඒකක ප්‍රමාණය A 500යි B 485යි C 398යි 500යි 485යි 398යි සේවකේ ABC කියලා 3 දෙනෙක් ඉන්නවා. නිෂ්පාදනය කළ ඒක ප්‍රමාණය A 500යි B 485යි C 398යි නේද? හරි. ඊට පස්සේ යටින් ලියන්න උදේ තරු ලකුණක් දාලා මෙන්න. තරු ලකුණක් දාලා මෙන්න ලියන්න. right. නිපදවන ඒකකයකට රුපියල් 60ක ගාස්තුවක් ගෙවනු ලැබේ. නිපදවන ඒකකයකට රුපියල් 60ක ගාස්තුවක් ගෙවනු ලැබේ. නිපදවන ඒකකයකට රුපියල් 60ක ගාස්තුවක් ගෙවනු ලැබේ. රුලක් තියන යන අවශ්‍ය වන්නේ එක් ශ්‍රමිකයාගේ මුළු වැටුප සහ ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ගණනය කරන්න. උදේ මේ මම ආයි කියනවා ඔයගොල්ලෝ පුළුවන් දරුවෝ ගාන හදන්න. මම අනිත් දරුවන්ට ගාන ලියා ගන්න බැරිච්ච දරුවන්ට ආයි මම කියනවා මේ බලන්න. අභ්‍යාස අංක 4 ගෙසත 3ක් හදුවා මට මතක විදියට. ලියා ගන්න මෙහෙම නිෂ්පාදන ආයතනයක සේවකයන් 3 දෙනෙකු විසින් මාසයක් තුල නිෂ්පාදන ආයතනයක සේවකයන් 3 දෙනෙකු විසින් මාසයක් තුල නිපද වූ ඒකක ප්‍රමාණය පහක් දැක්වේ. වම් අත පැත්තේ කෙරවලේ සේවක නම දකුණු අත පැත්තෙන් ලියනවා නිපද වූ ඒකක ප්‍රමාණය. සේවක නම ABC කියලා 3 දෙනෙක් ඉන්නවා. නිපද වූ ඒකක 500යි
485යි 398යි. තරු ලකුණක් දාලා ලියනවා නිපදවන ඒකකයකට යටින් රුපියල් 60ක ගාස්තුවක් ගෙවනු ලැබේ. නිපදවන ඒකකයකට රුපියල් 60ක ගාස්තුවක් ගෙවනු ලැබේ. දැන් අහන්නේ අවශ්‍ය වන්නේ කියලා යටින් ඉරක් ගහලා ලියන්න ඕනේ. එක් ශ්‍රමිකයාගේ මුළු වැටුප සහ ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ගණනය කරන්න. එක් ශ්‍රමිකයාගේ මුළු වැටුප සහ ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ගණනය කරන්න. හදන්න පුතේ බලන්න. මම චූටි වෙලාවක් දෙන්න කට්ටියට. හදපු දරුවා තුස්ස. දැන් අපි ඉගෙන ගත්තා ශ්‍රමිකයාට වැටුප් ගෙවන ආකාර දෙකක්. එකක් තමයි කාලපදනම් මත, දෙවෙනි කාරණාව තමයි නිමවුම් පදනම් මත. දිනේශ් වද දින හොඳයි. සේවකයන්ට වැටුප් ගෙවන ආකාර දෙකයි. එකක් කාලපදනම් මත, දැන් මේ නිමවුම් පදනම්. දැන් මේ ගාන තියෙන පුතේ නිමවුම් පදනම් මත. නිමේෂත් හදලා හොඳයි. හොඳයි පුතේ. අනිත් දරුවන් මම කතා කරනවා. ඒතර ශ්‍රේවකයන්ට වැටුප් ගෙවන ක්‍රම දෙකයි. එකක් කාලපදනම, අනිත් එක නිමවුම් පදනම. එතකොට පුතේ නිමවුම් පදනම් මත වැටුප් ගෙවනකොට ඒකේ ආකාර දෙකයි. අපි සමාන ඍජු කැලි වැටුප් ක්‍රමයට හදනවා. සෙවන්ති පබසා හදලා තියෙනවා හොඳයි පුතේ. අපි ඍජු කැලි වැටුප් ක්‍රමයට හදනවා. එහෙම නැත්නම් වෙනස් වන කැලි වැටුප් ක්‍රමයට හදනවා. දැන් මේ ගාන තියෙන පුතේ ඍජු කැලි වැටුප් ක්‍රමය. ඒ කියන්නේ පුතේ නිෂ්පාදනය කරන ඒකකයට 60යි. අපි කොච්චර නිෂ්පාදනය කරත් අපිට හම්බෙන්නේ ඒක වැඩි කිරීම, ඒ කියන්නේ නිපදවන ඒකක ප්‍රමාණය වැඩි කිරීම ඒකකයක ලැබෙන වැටුප. ඒක ඍජු කැලි වැටුප් ක්‍රමය. ඒ කියන්නේ නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණයට සාපේක්ෂව ඔයාට හම්බෙන පඩිය සමානයි. රයිට් නේද? හරි. අපි එනම් හදමු. එතන ඔගේ දින පුතේ සේවක නම ඔයා පොඩියට ආකෘතියක් ගහ ගන්නවා මෙන්න මෙහෙම. එතන මම මේ විදිහට හදා ගන්නවා මේක පොඩ්ඩක් මේ පැත්තට කරලා. alright. අපි මෙන්න මෙහෙම හදනවා. අපි හදනවා දකුණු අත පැත්තෙන් ගන්නවා සේවක නම. සේවකයෝ තුන්දෙනෙක් ඉන්නවා A, B, C කියලා තුන්දෙනෙක් ඉන්නවා. ඊට නිෂ්පාදනය කළ ඒකක ප්‍රමාණය, නිපද වූ ඒකක ප්‍රමාණය දානවා 500යි 485යි මෙතන 398යි. ඊට පස්සේ ඒකක ගාස්තුව 60යිනේ. එතකොට ඒකකයක වැටුප එකකට වැටුප 60 ගානේ හම්බ වෙනවා. එකකට 60 ගානේ හම්බ වෙනවා නේද? අපිට හම්බ වෙනවා ඊට පස්සේ ශ්‍රමිකයාගේ වැටුප. දැන් මම කතා කරනවා වැටුප. එක ශ්‍රමිකයාගේ වැටුප. ඒතර 560න් වැඩි කරාම රුපියල් 30000ක් කියලා. එතන මෙතන එනවා බිඳුවයි 6ක් 5 තියෙන බිඳුව 3ක් විතරයි 6ක් කරලා 48යි 3යි 51න් 5ක් විතරයි 24යි 5යි 29100 මෙතන එනවා බිඳුවයි 6ක් 48න් 4ක් විතරයි 54යි 4යි 58න් 5ක් විතරයි 6ක් 3 18යි 5යි 23යි මේ උත්තර හරියට උසු මේ උත්තර හරියයි 30000 29100 23186 එනම් හරියට මම ගන්න එක ලහන්න. එතකොට 980යි 9 3යි 12න් එකක් විතරයි 4යි 6යි 8යි. රුපියල් 80900යි පුතේ ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය. ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ආයතනයක් විදිහට මුළු ශ්‍රම පිරිවැය රුපියල් 82980. මේ උත්තරේ ආපෝ යතුස්ස right ඔක්කොගෙම මෙල්ල දිනවා හොඳයි පුතේ. ඒතකොට එක එක ශ්‍රමිකයන් මේ බලන්න A ට හම්බෙන්නේ 30000යි. B ගේ වැටුප 29100යි C ගේ වැටුප 23800යි. කියන ශ්‍රමිකයෝ තුන්දෙනෙක් ඉන්නවා හිතන පුතේ එක එක කාට හම්බෙන වැටුප. හැබැයි ආයතනයක් විදිහට ඔය මුළු ශ්‍රම පිරිවැය 80980යි. ඒ කියන්නේ සම්පූර්ණ වැටුප වියදම 80980යි. මේක තමයි සම්පූර්ණ ශ්‍රම පිරිවැය ව්‍යාපාර ආයතනය. හොඳයි. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වුණා ඒ කතාව. දැන් අපි එක් එක් ශ්‍රමිකයාගේ මුළු වැටුපත් ගත්තා ABC කියලා තුන්දෙනාගේ.
ආයතනයේ මුළු ශ්‍රම පිරිවැයත් අපි ගණනය කරා right අපි ඒ වගේම තව ගානක් හදමු ඒතර අභ්‍යාස අංක මම හිතන්නේ 5 තියෙන්නේ ලියා ගන්න මේක ලියා ගන්නකො ලියාගත්තේ නැති දරුවෝ මම විනාඩියක් දෙන්න මේක ලියා ගන්න බැරි වෙච්ච දරුවෝ right ලියන්නකෝ අභ්‍යාස අංක 5 ඉතින් ගිය සතියේ අපි අභ්‍යාස 3ක් කතා කරා අද දවසේ දැන් ටිකක් කතා කරා තව අභ්‍යාසයක් ඒ විදිහම ලියන්න right ලියන්න හනුකూరు පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක හනුකూరు පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක හනුකూరు පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක සේවකයන් 5 දෙනෙකුගේ දිනක වැටුප් විස්තර හනුකూరు පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක සේවකයන් 5 දෙනෙකුගේ දිනක වැටුප් විස්තර පහත පරිදි වේ. හනුකూరు පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක සේවකයන් 5 දෙනෙකුගේ දිනක වැටුප් විස්තර පහත පරිදි වේ. මොන සේවකයන් 5 දෙනෙක් හනුකూరు පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක සේවය කරනවා. ඒ කට්ටිය සම්බන්ධ තොරතුරු තමයි දැන් ඔයාලට හම්බෙන්නේ ලියන්න. right බලන්න. දැන් මම මෙහෙම ලියනවා. පොඩ්ඩක් ආයෙ කියන්න. හනුකూరు පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක හනුකూరు පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක සේවකයන් 5 දෙනෙකුගේ දිනක වැටුප් විස්තර පහත පරිදි වේ. හනුකూరు පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයක සේවකයන් 5 දෙනෙකුගේ දිනක වැටුප් විස්තර පහත පරිදි වේ. ඊළඟට සේවක නම හරි සේවක ඉන්නවා අසංක සුරංග ප්‍රියන්ත දයන්ත සුසන්ත අසංක සුරංග ප්‍රියන්ත දයන්ත සුසන්ත නිපද වූ ඒකක ප්‍රමාණය ඒ කියන්නේ හනුකూరు පෙට්ටි පුතේ එළියන්න හනුකూరు පෙට්ටි අසංක 150යි සුරංග 200යි ප්‍රියන්ත 130යි දයන්ත 90යි සුසන්ත 141 ඔන්න නිෂ්පාදනය කර හනුකూరు පෙට්ටි ගන්න. පුතේ තරු ලකුණක් දාලා මෙහෙම ලියන්න. ආයතනය දිනකදී ඒකක 100ක් නිෂ්පාදනය කිරීම සඳහා ආයතනය දිනකදී ඒකක 100ක් නිපදවීම සඳහා වරහන් ඇතුළේ පුතේ එක් හනුකూరు පෙට්ටියකට ආයතනය දිනකදී ඒකක 100ක් නිපදවීම සඳහා වරහන් ඇතුළේ එක් හනුකూరు පෙට්ටියකට වරහන් වහලා රුපියල් 5ක මුදලක් සේවකයන්ට ගෙවන අතර
රුපියල් 5ක මුදලක් සේවකයන්ට ගෙවන අතර වැඩිවන සෑම ඒකකයකටම වැඩිවන සෑම ඒකකයකටම වැඩිවන සෑම ඒකකයකටම වැඩිපුර රුපියල් 1ක් ගෙවනු ලැබේ. වැඩිපුර රුපියල් 1ක් ගෙවනු ලැබේ. වැඩිපුර රුපියල් 1ක් ගෙවනු ලැබේ. right හරි. ඉතින් රුලක් තියලා යන අවශ්‍ය වන්නේ රුලක් තියලා යන අවශ්‍ය වන්නේ එක් සේවකයාගේ දිනක වැටුප ගණනය කරන්න. එක් සේවකයාගේ දිනක වැටුප ගණනය කරන්න. ඊට යට රුලේ ලියන්න. තරු ලකුණක් දාලා. ආයතනයේ මුළු ශ්‍රම පරිවැය ගණනය කරන්න. එක් සේවකයාගේ දිනක වැටුප ගණනය කරන්න. ඊට පස්සේ යන ආයතනයේ මුළු ශ්‍රම පරිවැය ගණනය කරන්න. right? පුතේ ලියා ගන්න බැරි වෙච්ච කවුරුද දරුවෙක් ඉන්නවද අත උස්සන්න? එහෙම කවුරුවත් නැහැ. පුතේ ගාන ඔය ඍජු දැන් ඔකත් පුතේ අර දැන් අපි කතා කරන්නේ වැටුප් ගෙවීමේ ක්‍රම දෙකයි කාලපදනම සහ නිමවුම් පදනම. දැන් කාලපදනමට අපි ගෙස්ස ටික තමයි පැය ගණන් වලට අනුව වැටුප් කියවන්නේ. දැන් මේ කතා කරන්නේ නිමවුම් පදනම. අපි මීට ඉහත ගාන හැදුවේ ඍජු කැලේ වැටුප් ක්‍රමයට. ඒ කියන්නේ නිෂ්පාදනය කරන එක ප්‍රමාණයට සාපේක්ෂව අපි වැටුප ගෙවනවා. දැන් මේක දින පුතේ වෙනස් වෙන කැලේ. වැඩ එකක 100ක් දක්වා එක ක්‍රමයක් 100න් වැඩිපුර නිෂ්පාදනය කරොත් තව වැඩි ක්‍රමයක්. උදාහරණ නිපදවන එක ප්‍රමාණය වැඩි කරගන්න හදන්න. නේද? right. හදන්න බලන්න පුතේ මම මේ චූට්ටක් කැමරාව ඔෆ් කරනවා. මේ අද පොඩ්ඩක් මේ පොඩ්ඩක් පේන පොඩ්ඩක් හොරයි වගේ. මම ඒක පොඩ්ඩක් හදාගන්න. ඔයගොල්ලෝ ගාන හදන්න. මට විනාඩියකට මම කැමරාව ඔෆ් කරනවා.
right දෙන්නෙක් හදලා ඉන්නවා දිනේෂ් හදලා තියෙනවා ඉමිර හදලා තියෙනවා නේ right තව කවුරුද සෙව්වන්දී හදලා තියෙනවා හොඳයි තව කවුරුද right ඔක්කොම කට්ටිය හදලා තියෙනවා බලමු පුතේ අපි කොහොමද හදන්නේ හදලා තියෙන්නේ කියලා right හරි ගොඩක් අය ප්‍රසන්න හදලා තියෙනවා නිමේෂ් මයංක හදලා තියෙනවා පබසාර සෙව්වන්දී ඉමිර දිනේෂ් ප්‍රසන්න නිමේෂ් දක්ෂිකා ජයංග දැන් ගොඩක් කාලවස්ස ජයංග ලෙඩලා හිටියද ජයංග අජයංග ඔව් සර්. තාම අසනීපෙකින් ඉන්නේ නේද කොරෝනායම නෙවෙන්නේ නේද නෑ නෑ. 3776ද කියලා අහලා තියෙනවා බලමු පුතේ අපි ගන්න right අපෙන් අහන්නේ හඳුන්කෝරු පෙට්ටිය නිෂ්පාදන ආයතනයක සේවකයන් 5 දෙනෙකුගේ දිනක වැටුප් විස්තර පාත පරිදිවේ. ඒතර සේවකයෝ 5 දෙනෙක් ඉන්නවා නිපදවු ඒක ප්‍රමාණය තියෙනවා. ආයතනයේ දිනකදී ඒකක 100ක් නිපද වීම සඳහා රුපියල් 5ක් සේවකයන්ට ගෙවන උතර කෙනෙක් පෙට්ටියකට රුපියල් 5ක් ගෙවනවා. වැඩි වෙන සෑම එකකටම රුපියල් ගාන ගෙවනවා. right. දැන් නිෂ්පාදනයේ රේඛ ගණන් දැන් පුතේ අපි මෙන්න එහෙම හදනවා. සේවක වැටුප. සේවක වැටුප ගන්න එකදී මම පොඩි ඔයාලන් තනි වෙනම හැදුවා හදන්න නැති නමුත් මම මෙතනම හදනවා ඒකක 100ක් දක්වා රුපියල් 5යි හරි වැඩි වෙන සෑම එකක අතර වැඩි වෙන 100ක් හදන 150යි 50කට රුපියල් 6 ගන්න හරිද 100ක් දක්වා 5යි වැඩි වෙන සෑම එකකටම රුපියල් ගන්න වැඩි වෙනවා කියන රුපියල් 6 ගන්න කියනවා එතකොට මෙහෙම හදමු දැන් මේකෙත් එහෙමයි 100ක් දක්වා රුපියල් 5යි තව වැඩි වෙනවා 100ක් තියෙනවා ඒකට රුපියල් 6 ගන්න. දැන් මෙතන 100ක් දක්වා රුපියල් 5යි. වැඩි වෙන සෑම එකකටම රුපියල් 6යි. ඒතර 30ක් වැඩි. 130යි. 100යි 50යි 150යි 100යි 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 130යි 130යි. හැබැයි මේ 90යි හදන්නේ මෙයාට ඉතින් රුපියල් 5 ගානේ හම්බෙන්නේ. මෙයා 100ක් හදනවා 5 ගානේ 41ක් හදනවා රුපියල් 6ක. ඒතකොට 141යි. 90. හරිද පැහැදිලිද? එහෙනම් අපි ශ්‍රමිකයාගේ වැටුප ගණනය කරමු වැටුප. එතකොට මෙතන 500යි 300යි රුපියල් 800. 500 300 800. එතකොට මෙතන 500යි 600යි 1100. මෙතන 500යි 180යි නේ. 680. तर මෙතන 450යි. तर මෙතන 500යි 246යි නේ. 500යි 246යි 746යි. 746යි නේ. අපි බලමු. එතන යනවා 0යි 6යි 8යි 5යි 13යි 4යි 17න් 7 එකක් ඉතුරුයි. 9යි 10යි 16යි 20යි 27න් 7 දෙකක් ඉතුරුයි 3යි 3777යි මුළු ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය 3776ක් ආපු දරුවා තුස්ස ආයතනයේ ඉමිර දැන් මේ ගන්න නේද ඒතකොට හැමෝටම පුළුවන් ගැටලුවක්ම නැහැ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් right පැහැදිලි. දැන් අර පුතේ පැහැදිලිද නිමෝප පදනම සහ ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මෙන්න මේ කාරණාව. ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ නිමෝප පදනම හදනකොට හරි නිමෝප පදනම හදනකොට කාල පදනමට හදනකොට අපි කොහොමද අභ්‍යාසයට මුහුණ දෙන්නේ? ඒ කියන්නේ අපි අභ්‍යාසයට අවතීර්ණ වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි පැහැදිලි වෙන්නේ. ඒක ඔයාලට පුළුවන් නම් කිසිම ගැටලුවක් නැහැ. මම හිතනවා දැන් ඔයාලට පුළුවන්. එතන අපි අභ්‍යාස පුතේ අපි අභ්‍යාස 5ක් හදුවා නේද ඒ ගානේ ටියුට් එක කවුද නිමේෂ අපි මම ඔය අතෙන් ලියන්න 5ක් දුන්නා නේද ඔයාලට ඔයගොල්ලන්ට ඔව් සර් 5ක් දුන්නා. හරි හොඳයි එහෙනම් අපි යමු පුතේ ටියුට් එකට අපි ටියුට් එකට යමු right ටියුට් එක ටියුට් එකේ එතන අපි කතා කරේ කාල වැටුප් ගෙවීමේ ක්‍රම පිටු අංක 5ක වැටුප් ගෙවීමේ ක්‍රම කාල පදනම සහ නිමෝම් පදනම. එතන කාල පදනම වලට පැයකට ගෙවන වැටුප ඒ සම්බන්ධයෙන් කතා කරා නිමෝම් පදනම අනුව
ඍජු කැලි වැටු ක්‍රමයට අපි කතා කරා ඒකක ප්‍රමාණය මත ඒකකයට මෙච්චරයි කියලා. අපි වෙනස් වෙන කැලි වැටු ක්‍රමයටත් අපි ගණන් ටිකක් හැදුවා. ඒතර යා දැන් විශාල අවබෝධයක් තියෙනවා ඒ සම්බන්ධ. හරි. ඊට පස්සේ මම ඔයාලට තව අභ්‍යාස ටියුට් එක අපි අභ්‍යාසයක් හදමු. ඔය අභ්‍යාසංක එක හැදුවේ නෑ නේද පුතේ? දිනේෂ් අභ්‍යාසංක එක හැදුවේ නෑ නේද? ටියුට් එකේ පිටුවල් කටේ තියෙන. නෑ සර්. හරි. එහෙනම් පුතේ අපි ඒක හදමු. ඒ ගාන කියවලා හදන්න ඔක පුතේ ඊටාම ලේසි. ඔක නිපදවු ඒක පුරාණ කාලපදන නිමෝම් පදන මත තියෙන්නේ. රයිට්. ගාන හදන්න මම චූටි වෙලාවක් දෙන්න. විනාඩි 5ක වගේ කාල සීමාවක් දෙන්න ඉක්මනට ගාන හදන්න. දරුවෝ කිහිප දෙනෙක් මැසේජ් දාලා තියෙනවා කරන්ට් එක නැහැ කියලා. බලමු. කොහොම වීඩියෝ එක දාන්න නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ප්‍රසන්න හොඳට ඉවරයි හොඳයි පුතේ. තව කවුද ඉන්නේ හොඳයි. නියමයි ප්‍රසන්න. හොඳයි. ප්‍රසන්න පාඩම් දවසට කීයද කොච්චරලා පාඩම් කරනවද? කවුස මමද? ඔව්. එහෙම නෑ සර්. ප්‍රසන්න වැඩ කරනවද? හොඳයි. ඇත්තටම හොඳයි. මම හරි නිමේෂ හරි චක්ෂිකා නිමේෂ පබසාර දිනේෂ් ශා සෙවන්දි ඉන්ද්‍ර කොහයි. යසිත් මොකෝ පරක්කුනේ? right. අපි උදේ ගාන බලමු. right. අපි අභ්‍යාසය බලමු. බලන්න අභ්‍යාසංක එකක දිනයකදී සේවකයන් 30 දෙනෙකු නිපදවූ ඒ භාණ්ඩයක ප්‍රමාණය පහක් සඳහන් වන අතර ඒකේ රුපියල් 20ක දාස්තුවක් ගෙවනවා. සේවකයන් ඉන්නවා සනීවිනි ජොනි නිපදවූ ඒක ප්‍රමාණය තියෙනවා ඒකකයකට රුපියල් 20ක් ගෙවන්න. එකෙක් ශ්‍රමිකයා ඉපයූ දිනක වැටුපහ ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ගණනය කරන් දෙන්න. ඒ කියන්නේ සේවකයා එක දවසකට ඉපයූ ආදායම සහ මුළු ශ්‍රම පිරිවැය. එතකොට යාගෙන ඕනේ මෙන්න මෙහෙම. සේවකයා එනවා සනී විනී සහ ජොනි කියලා නේ අර බෝඩේ පේනවනේ රයිට් ඊට නිපදවූ ඒකක ප්‍රමාණය 60යි 55යි 65යි 65යි එතකොට ඒකකයකට රුපියල් 20ක් ගාස්තුවක් ඒකක වැටුප මම මෙන්න මෙහෙම දානවා දැන් හැම එකකටම 20යිනේ තියෙන්නේ අපි මේකට ඔක්කොම ආදායම නිසා 20 දාන්න තු මම මේ වගේ කෙටි ක්‍රමයක් දානවා ඒකකයට 20යි එතකොට ශ්‍රම වැටුප ජොනි එකේ 65යි. හරි සර් ඔයාල අවදානෙන් ඉන්නවද කියලා බලන්න අපේ හරි 65යි එතකොට ඒකේ රුපියල් 20යි එතකොට ශ්‍රම පිරිවැය 60 වැඩි කිරීම 20200යි 55 වැඩි කිරීම 20 550යි 1100යි එතන 65 වැඩි කිරීම 650යි 650යි 1300. එතන යාට එන උත්තරය 1000යි 2000යි 3000යි 3600ක් කියලා. මේ උත්තරය ආපහු යතු උස්සක්. මේ උත්තරය ආපහු දාමු. එතකොට
එක් ශ්‍රමිකයාගේ වැටුප සනීට 1200යි විනීට 1100යි ජොනීට 1300යි. එතන මුළු ශ්‍රම පිරිවැය ආයතනෙ 3600 නේ. එතන පැහැදිලිද උමයන්ග නිමේෂා සෙව්වන්දි පබසාර නිමේෂා ඉමීර ජයංග ප්‍රසාන් දිනේෂා හර්ෂිකා මොකද පුතේ? හරිද පුතේ? හර්ෂිකා right යසිත් right මම හිතනවා පොකක් කියන හරියට කියලා. හරි. අපි තව ගානක් හදන්න ඉස්සෙල්ලා මම චුට්ටි කාරණාවක් තියෙනවා කියන්න මම ඒකත් පොඩ්ඩක් කියලාම වැඩේ පටන් ගන්න කියලා හැදුවේ. මොකක්ද දන්නවද? ගිය සතියේ පොඩි වැඩසටහනක් ආරම්භ කරා. මම පාසලක ගොන්න කෙනෙක් සහ මේක මේ පාසල් පටන් ගන්න කල් විතරයි. ඒක හැමදාම කරන්න ඒක ප්‍රායෝගික නෑ නේද? මාස ගානක් පුතේ පාසල් වල ගන්නන්න බැරි වුණා. ඒක ප්‍රායෝගිකයි පාසල් වල පාස ගානක් ගන්නන්න බැරි වුණා. මොකද මේ ප්‍රශ්නයක් තියෙනවා ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධ. ඒක පුතේ ඒක ඇත්තටම මේක සාධාරණ හේතුවක්. ඒක සාධාරණ හේතුවක් කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි එහෙම නැත්නම් සහෝදර සහෝදරියක් හරි එහෙම කවුරු හරි ඉන්නවනම් තේරෙනවා ඇති ඒ කට්ටියගේ වැටුප් සම්බන්ධයෙන් තියෙන ප්‍රායෝගික අපහසුතාව. දැන් දින වර්තමානයේ ඔයගොල්ලෝ ඉකෝන් වල ඉගෙනගෙන තියෙනවනේ ඕනෑම දෙයක සැපයම වැඩි වෙච්චාම ඒකට තියෙන මිල ඉල්ලුම වැඩි වෙලා සැපයම අඩු වුණොත් මිල අඩු වෙනවා. ඉල්ලුම වැඩි වෙලා සැපයම අඩු වුණොත් මිල ඉහළ යනවා. ඉල්ලුම වැඩි සැපයම අඩු වෙනවා. නමුත් ඔයා අහලා දිනවා ආර්ථිකයේ මුදල් සැපයීම වැඩි වෙච්චාම රටේ තියෙන භාණ්ඩ හා සේවාවන් මිල ඉහළ යනවා. ඒක ආර්ථික විද්‍යාවේ න්‍යායාත්මක සංකල්පය. රටේ තියෙන මුදල් සැපයීම වැඩි වෙච්ච. ඒතර මුදල් සැපයීම අඩු කරන්න රජයේ මැදිහත් වෙන ආකාර දෙකක් තියෙනවා. ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි පුතේ පොලි අනුපාතයේ රටේ ඉහළ තමයි. ඒ කියන්නේ පොලි අනුපාතයේ රටේ ඉහළ නම් ඒක කතාව තාම ඉගෙනගෙන තියෙනවා දරුවෝ තුස නැත්නම් මම මේ කතා කරන්නේ හින්දි වලින්. ඉගෙනගෙන තියෙනද? ජයංගා දිනේෂා ඉගෙනගෙන තියෙනවා. right නිමේෂා ඉගෙනගෙන තියෙනවා. right නිමේෂා ඉගෙනගෙන තියෙනවා. පොතර්ශික තියෙනවා. right මේ බලන්න ඔය ඉල්ලුම හා සැපයීම නෙමෙයි හොඳේ. ඔය රටේ තියෙන මුදල් හා බැංකුව කියලා පාඩමක් තියෙනවා ඔයගොල්ලන්ට. තියෙනව නේද? ඒක කවුද? ප්‍රශාන්ත තියෙනනේ මුදල් හා බැංකුව කියලා පාඩම. ඔව් සර්. ඒක ඉගෙනගෙන තියෙනවා. නෑ සර්. එන අතීස්සේ කට්ටිය. කවුද දිනේෂ් අය පාඩම ඉගෙනනවද? ඔව් සර් BS වල ටිකක් හරි. කොහෙන් හරි ගමන ගිහුවා. එදරොත් මේ මුදල් හා බැංකු ඔය පාඩමේ තමයි ආර්ථික විද්‍යාව උගන්වන්නේ කතාව. මම දන්නේ BS වල කොච්චර වැදගත්ද කියලා කතාවට මම ගැලපෙනවද මම දන්නේ නැහැ. මම දන්නේ අලුතින් තියෙනවද දන්නේ නැහැ. නමුත් ඉකෝන වල උගන්වනවා. රටේ තියෙන පුතේ මුදල් සැපයීම වැඩි වෙන්න භාණ්ඩ හා සේවාවන් මිල වැඩි වෙනවා. ඒ කාරණාව මේකයි. අදන්නකි දැන් වර්තමානයේ සිම්බාබ්වේ පාන් ගෙඩියක් ගන්නවත් පුතේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ? අර කොටස් දාලා තියෙන අර බිල් බැරක් එක කරගෙන යනවා පුතේ සල්ලි කොට ගන්න. ඒක තමයි කෝටි ගණන් කරගෙන යන ඒගොල්ලෝ ඒ පාන් ගෙඩියක් ගන්න. ඒ කියන්නේ රටේ ආර්ථිකයේ මුදල් සැපයීම වැඩි කරලා ඒතර හැමෝලම සල්ලි තියෙනවා. ඒතර පුතේ භාණ්ඩ හා සේවාවල සැපයීම අඩුයි. ඒතර සැපයීම අඩු තැනින් ඒගොල්ලෝ කරන වැඩේ මොකද්ද? දැන් මුදල් වැඩි, භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි. හැබැයි භාණ්ඩ නිෂ්පාදනයේ යම් සීමාවක් තියෙනවා. ඒ වුණ ආර්ථික සම්පත්නේ, සීමිත සම්පත්නේ. ඒ පුතේ ඕන තරම් දෙන්නේ නැහැ ආර්ථිකය. ඒතර පුතේ යන්නේ කාරණාව නිසා ඒගොල්ලෝ භාණ්ඩ වල මිලිහල නම්නවා. ඒක තමයි වර්තමාන රජයට වෙලා තියෙන්නේ. අර ඔයගොල්ලෝ කොරෝනා කාලේ රුපියල් 5000 ගන්න පුතේ රජයෙන් දුන්නා. වර්තමානයේ රජයෙන් රුපියල් 5000 ගන්න සහනාධාර. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ ඉකෝන් කතා කරන්නේ මේක අදාළ නැහැ මේ කතාව. මේ එක දිනුම් කරන්නේ නැත්නම් මේ ප්‍රායෝගික කතාවක් මේක දැනගත යුතු කතාවක්. මේ දැන් වර්තමානයේ පුතේ අර කොරෝනා කාලයත් එක්ක රටේ තියෙන මිනිස්සුන් සල්ලි නැහැ කියලා ලංකාවේ රජය කරේ වැඩේ මොකද්ද? මුදල් ලක්ෂ ගාලා හැමෝටම සල්ලි දෙනවා. රුපියල් 5000 ගානේ දුන්නානේ. ඒ කියන්නේ හැමෝටම වගේ දුන්නානේ හැම පවුලකටම 5000. ඒක අච්චු ගහලා දුන්නේ. අතේ තියෙන සල්ලි දුන්නා නම් පුතේ කියන භාණ්ඩාගාරේ සල්ලි තියෙන සල්ලි දුන්නා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. වැඩේ කරේ පුතේ සල්ලි අච්චු ගහලා තමයි සල්ලි දුන්නේ. එතන හැම මිනිහා දෙනම සල්ලි දෙන්නේ. දැන් ලංකාවේ මුදල් සැපයීම වැඩි. හැබැයි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුයි. දැන් පිටරටින් ආනයනය කරන්නේ එක එකක්. සහ ලංකාවේ ආර්ථිකයට අනුව පුතේ නිෂ්පාදනය අඩුයි. ඉල්ලුමට අඩුව සැපයීම අඩුයි ඕනෑම භාණ්ඩේ. එතන පුතේ ඉල්ලුම අඩු නිසා වැඩි මිලකට යනවා. මිල වැඩි වෙනවා. ඒ මිල වැඩි වීමත් එක්ක ඕනෑම භාණ්ඩයක මිල ඉහළ යනවා.
ඒක තමයි උදාහරණයක් නේ දැන් ලංකාවේ තියෙන රථ වාහන වලට. රථ වාහන ඉස්සෙල්ලා රුපියල් ලක්ෂයට එකමාරට ලක්ෂ 2කට ගන්න පුළුවන් බයික් එකක් අද දවස් වෙනකොට පුතේ රුපියල් ලක්ෂ 3මාරක් දෙනවා. ඒක ස්කූටියක්ම ගන්න බෑ පුතේ ලක්ෂ 3මාරක් ඒ පාවිච්චි කරලා. අලුතෙන් කොහොමත් නේ. ඒතර ස්කූටරයක් ගන්න බෑ ලක්ෂ 3කට. මගේ බයික් එකක් පුතේ ලක්ෂ 4මාරක්. මම ගන්නකොට දැන් අද ඒක පාවිච්චි කරනවා දිනු පුතේ අවුරුදු දෙකක් විතර. ඒතර පුතේ අද දවසේ ඒක උගුරන්න පුළුවන් පුතේ ලක්ෂ 5කට. 5කට පහමාරකට දැන් අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරනවා. එතකොට ඒක පුතේ තියෙන වත්කමේ තියෙන දැන් කර්ණම් වෙන්න ඕනේ වත්කමයගේ අඩු වෙන්නේ. අපි කිනුම් කරන ඉගෙන ගන්න ෂේ වෙනවා කියලා කතාව. වත්කමයගේ අඩු වෙන්නේ. හැබැයි දැන් වෙලා තියෙනවා වත්කමයගේ වැඩි වෙනවා. එතකොට මේ කාරණා වෙලා තියෙනකොට ඒ භාණ්ඩ අඩුයි. ලංකාවේ මිනිස්සු අතේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි. මොකද මිනිස්සු සල්ලි අච්චු ගහලා තියෙන්නේ. ඒ නිසා හැමෝටම තියෙන සංසරණය වැඩි. ඒ නිසා භාණ්ඩ හා සේවවල මිලිහිලා ගිහින්. ඒතර රජයට කරන්න පුළුවන් මේ වෙලාවේ කරන්න පුළුවන් ආකාර දෙකයි. එකක් තමයි පුතේ පොලි අනුපාත ඉහළ යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ලංකාවේ රජයේ පොලි අනුපාත ඉතින් අඩුයි. දැන් පොලි ගොඩක් අඩු කරලා තියෙනවා. පොලි අඩු කරලා තින්නේ දැන් ඔයගොල්ලන් ඉතිරි කිරීමේ ගිණුම් වලට පුතේ හම්බෙන්නේ 4%ක වගේ පොලි. 3%ක වගේ පොලි. සහ බැංකු ණය අනුපාතය 100ට මම හිතන්නේ 10%ට අඩුයි. 8 7 6. ඒ කියන්නේ මේකයි කතාව. බැංකු පොලි දැන් ඔය කතාව මම අහලා ඇති තමයි ඔයගොල්ලෝ තාම ඉගෙනගෙන තියෙනවද නැද්ද දන්නේ. බැංකුවේ පොලි අනුපාතය අඩු වුණාම මිනිස්සු යනවාද පුතේ සල්ලි දාන්න බැංකුව. දැන් උදාහරණයක් විදිහට ඔයා අතේ තියෙනවා රුපියල් ලක්ෂයක්. නිකන් හිතන්නකෝ. රුපියල් ලක්ෂයක් ඔයා අතේ තියෙද්දි ඔයාට කියනවා බැංකුවේ දාන්න අවුරුද්දට 103ක පොලියක් දෙන්නක් කියලා. ඔයා යනවාද බැංකුවට ඔය සල්ලි ටික දාන්න? 103 පොලිය නෑනේ පුතේ අඩුම තරම් පුතේ ඔයා ඔක් කරන වැඩ වෙන මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේ රටේ දැන් තියෙන වර්තමාන ආර්ථික ප්‍රතිපත්තිය වැරදි. ඒකයි මේ කතා කරන්නේ. ඒක යන්නේ කාරණාව තමයි පුතේ වැරද්ද. ආර්ථික විද්‍යාව දෙකම හොඳට උගන්වයි. දැන් හරනම් පුතේ කරන්න ඕනේ පොලි අනුපාතය ඉහළ දාන්න. ඒවල කියන මුදල් සැපයීම අඩු කරන්න. ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකයේ මුදල් සැපයීම අඩු කරන්න රජයේ මැදිහත් වෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය. එකක් තමයි පුතේ පොලි අනුපාතය ඉහළ දාන්න. දැන් තියෙන පොලි අනුපාතය අඩුයි. ඒ කියන්නේ ඔයගොල්ලන් ඉතිරි කිරීමේ ගිණුම් වලට ස්ථාවර තැන්පත් වලට ගෙවන පොලි ප්‍රමාණය අඩුයි කියන්නේ. දැන් 10ට අඩු වෙන ඔක්කොම ඒක 107 තමයි ස්ථාවර තැන්පත් වලට ගෙවන්නේ. ඒතර පුතේ අතේ තියෙන සල්ලි දැන් ඒගොල්ලෝ පරමාර්ථය මේකයි. මේ පොලි අනුපාතය අඩු කරන එකේ පරමාර්ථය තමයි ලංකාවේ රජය ඕනෑම රජය මිනිස්සු බැංකුවේ සල්ලි දාන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි බැංකුවෙන් පුතේ එළියට ගන්නවා. ඇයි මේගොල්ලෝ බලනවා ආවස්තික පිළිවෙල සංකල්පය යකෝ බැංකුවේ සල්ලි දාන්න. දැන් බලන්න මෙහෙම. රටේ උද්දමන අනුපාතය 10%යි. රටේ උද්දමන අනුපාතය 10%යි. බැංකු පොලි අනුපාතය 7%යි. වැඩක් නැහැ බැංකුවේ දාලා. යකෝ 103ක උපාඩුයි. අපි අද සල්ලි දැම්මොත් එම අවුරුද්දකට පස්සේ 103ක උපාඩුයි බැංකුවේ සල්ලි දාන්න. ඒ නිසා සල්ලි තියෙනවා බැංකුවේ තියෙනවා ඇදලා ගන්න. එළියට අරන් පුතේ ඌ ආයෝජනය කරනවා. ලංකාව රජයේ බලාපොරොත්තු වෙන්නේ ඒක. මිනිස්සු සල්ලි එළියට අරගෙන ඒ දේවල් කිසියම් වත්කමක ආයෝජනය කරයි. දැන් අපේ මිනිස්සු ඕක කරන්නේ නැහැ පුතේ. අපේ මිනිස්සු කරන්නේ සල්ලි ටික එළියට අරගෙන ඉවරලා හොදට කාලා බීලා පන්න එකේ ඉන්නවා. ඒතර සල්ලි තියෙන මිනිහා ළඟ තමයි සල්ලි ටික තියෙන්නේ. සල්ලි නැති එකා ළඟ කොහොමවත් සල්ලි. හැබැයි හරිනම් කරන්න ඕනේ. ඒතොර මිනිස්සු ණය ගන්නත් වැඩි වෙනවනේ. ඒ කියන්නේ බැංකු වලින් ණය ගන්න ණය ප්‍රමාණය පොලි අනුපාතය කියන්නේ ණය අනුපාතයත් අඩු වෙනවනේ. ඉදිරි කිරීමේ තැන්පතු හා සමානව ණය අනුපාතයත් අඩු වෙනවා. ඒතකොට මිනිස්සු ණය ගන්න ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ආර්ථිකයට සල්ලි එනවා තව. තව සල්ලි. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කිරීමේ තැන්පතු වල තියෙන සල්ලි ටිකත් එළියට අරගෙන ණයත් බැංකුවෙන් අරගෙන ආයෝජනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඕක කරන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු ඕක කරන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ දැන් හරනම් කරන්න ඕනේ ලංකා රජයේ රටේ තියෙන පොලි අනුපාතය ඉහළ නම් පොලි අනුපාතය ඉහළ නම් වෙනවා කියලා කියන්නේ ණය අනුපාතය වැඩි වෙනවා. දැන් 7 8 තියෙනක 12 13 කරන්න. 15 විතර කරන්න. සහ ස්ථාවර සහ ඉතිරි කිරීමේ තැන්පතු වලට ඕගොල්ලන්ට ගෙවන පොලි අනුපාතය 5 6 7 ස්ථාවර තැන්පතු වුණා 12ක් විතර ඉතිරි කිරීමේ තැන්පතු වුණා 6 7 වගේ ගෙවනවා. සහ අර පොඩි ළමයිගේ තැන්පතු ඒ කියන්නේ චූටි බබාලාගේ අවුරුදු 18ක් වෙනකල් සල්ලි ගන්න බෑ. ඒ කට්ටියට දෙන අනුපාතය වැඩි කරලා ලංකාවේ තියෙන රජයේ තියෙන සල්ලි ඔබ අවුරුදු 18 වෙනකල් උන්ගෙන් ගන්න බෑනේ පුතේ. 18 වෙනකල් ඒ මිනිස්සුන්ට ගන්න බෑ. මොන තීරණය වුණත් ගන්න බෑ. ඒ නිසා ඒ කට්ටියගේ පොලි අනුපාතය රුපියල් 2ක් හරි තව වැඩි කරලා සල්ලි ටික අදලා ගන්න ඕනේ බැංකු වලට. ඒතකොට ලංකාවේ තියෙන මුදල් සැපීම ඔක්කොම ටික එනවා පුතේ බැංකු ඇතුළට. බැංකු වෙන්න පුළුවන්, මූල්‍ය ආයතන වෙන්න පුළුවන්, භාණ්ඩාගාර විපත් නිකුත් කරලා හරි වෙන්න පුළුවන්. මොකක් හරි කාරණාවකට ඇතුළට ගන්න ඕනේ. ඒතකොට මේ සංසරණය අඩේ මුදල් සැපීම. දැන් සල්ලි නැහැ රටේ. අන්න භාණ්ඩාගාර සේවා මිල
අඩුවීමේ කාරණාව හේතු වෙනවා. ඒ කාරණාව තමයි කරන්න ඕනේ. නමුත් දැන් ඉතින් ඕක තමයි ඕක වෙන්නේ නැති කාරණාව නිසා තමයි දැන් බාණ්ඩවල මිල වෙන්නේ. දැන් මම මේ කතා කරන්නේ මේ කතාව නෙවෙයි කතා කරන්නේ නැතුවේ මේ ආර්ථික විද්‍යාව සම්බන්ධව තමයි කතා කරන්නේ. මේ පොඩි වැඩසටහනක් අපි පටන් ගත්තා. මොකද ඔය ඉස්කෝලේ ඔය ගැටලුවත් එක නිසා පාසලෙන් කවද 21 පටන් ගන්න කියලා කතාවක් තියෙනවා. නමුත් දන්නේ නැහැ පටන් ගන්න එක. මොකද ගුරුවරුන්ගේ පැත්තෙන් ගුරුවරු සාධාරණ එකක්. අනිත් එක පැත්තෙන් දැන් පුතේ රජයේ සල්ලි දුන්නොත් අර මම කිව්ව කතාවේ. මොකද ඒ කට්ටියට පුතේ වැටුප් දෙවන්න පුතේ රටේ තියෙන භාණ්ඩාගාරේ සල්ලි එනවා. එතකොට දහස් සංඛ්‍යාත ගුරුවරු සංඛ්‍යාව ලක්ෂ 2.5කට ලක්ෂ 3කට අධික ගුරුවරු සංඛ්‍යාවකට මම මේ කතාව කියන්නේ පුතේ මේ දෙපැත්තෙම බලන්න. සාමාන්‍යයෙන් සාධාරණයි ගුරුවරු ඉල්ලන එක. ඒ කියන්නේ අති සාධාරණයි කතාව. අනිත් පැත්තෙන් ඒ ගුරුවරුන්ට සල්ලි දුන්නොත් ඒ කියන්නේ වැටුප් හිමි වුණොත් තනකො රුපියල් 10000කින් 5000කින් පඩි වැඩි වුණාද? 5000 වැඩි කිරීම ලක්ෂ 2 නැත්නම් ලක්ෂ 3ක් මාසෙට ඉන්න ගුරුවරු සංඛ්‍යාව වැඩි කරපුවාම එයා හිතන රටේ ආර්ථිකය කොච්චර විශාල මුදලක් පොම්ප කරනවද භාණ්ඩාගාරේ. භාණ්ඩාගාරයෙන් සල්ලි පොම්ප කරනවා. ඒ වැටුප් ගෙවීම සඳහා. එතකොට කෝටි ගණනක් මාසෙකට එළියට යනවා. එතකොට ආයි භාණ්ඩ හා සේවල මිල වැඩි වෙන්නේ ඉස්සල්ලා මම ගත්තේ නැති භාණ්ඩ අර රුපියල් 5000 හරි රුපියල් 10000 නිසා පුතේ ඉල්ලුම් කිරීම වැඩි වෙනවා. දැන් මම මොකක් හරි භාණ්ඩයක් මගේ තියෙන ආර්ථික ශක්තිය මත ඉස්සල්ලා ඉල්ලුම් කරේ නැහැ. ඒ ඉල්ලුම් කරේ නැති සල්ලි නැති නිසා. ඒ කියන්නේ මට හම් වෙන පඩිය මදි. හැබැයි අද දවසේ මට රුපියල් 5000ක් 10000ක් වැඩි කරාම වුණොත් මම මේ භාණ්ඩේ හා සේවා සඳහා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි. මම වගේම තව ගොඩක් පිරිසක් මේ භාණ්ඩේ වට රොක් වෙනවා. ඒකවල ඉස්සෙල්ලා පුතේ මේ භාණ්ඩේ මිල තිබෙනවා. ඕනෑම ආර්ථික සම්පත් සීමිතයි. ඔයයි කොන්නර ඉගෙන ගන්නවා ඔයාලගම තියෙන ආර්ථික සම්පත් සීමිතයි. මනි මැෂින් මැටීරියල් මෙල් මෙතඩ් නේ මිනිස්ත්‍රමය මුදල් මිනිස්ත්‍රමය අර්ථසූත්‍ර ක්‍රම ශිල්ප අමුද්‍රව්‍ය. ඔය කාරණා පහ පුතේ ඔයාගේ සීමිතයින් සීමිත සම්පතන්. ඔය සීමිත සම්පත් කොට පුතේ හැදිලා තියෙන ස්ථාවරේ අර මුදල් සැපයුමත් එක්ක පුතේ භාණ්ඩ හා සේවා මිල වගේමක් වෙනවා. ඒ කාරණාව නිසා ආයි ඔය කතාවම වෙනවා. දැන් ඔය කතාව තමයි වෙන්නේ සාමාන්‍ය සිද්ධිය. ඔනේ ඔක්කොම ගැන කතර හිතනකොට ඔය ගැන හිතලා නෙවෙයි ඔය දරුවෝ ගැන හිතලා පොඩි වැඩසටහනක් දැක පටන් ගත්තේ මම වැඩ කරන පාසලට. ගිය සතියේ පුතේ පටන් ගත්තා. දරුවෝ 22ක් හිටියා. වැඩ කරනම දරුවෝ විතරයි ගන්නෙ. ඒ කියන්නේ උමනාවක් තියෙන මොකද ඔකට මේ පාසලේ වෙන දේ පොඩ්ඩක් අඩපාඩු නිසා උදේ නැති නිසා මාස දෙකමාරක් විතර පොඩි ප්‍රෝග්‍රෑම් එකක් විතර පැය දවස් මාස 7කට පැය දෙකක් විතර නොමිලේ ඕගොල්ලන්ගේ දැනුම වර්ධනය උදෙසා පොඩි වැඩසටහනක් පටන් ගත්තා දිනුම් කරා. ඒතර පාඩමක් කරන් ගිය සති කතා කරේ සමිති සංවිධානයට. මොකද මම පාසලේ උගන්වනකොට පුතේ හවුල් ව්‍යාපාර හිටියේ. ඒ කියන්නේ මීට මාස දෙකකට ඉඳලා. මීට මාස දෙකකලුද මෙතන ඉන්නවා සාක්ෂි. ඔයලා අහලා බලන්න පුළුවන්. නේ දිනේෂ්? ඔව් සර්. සාක්ෂි දෙක තුනක් තියෙනවා ඉතින් කියනවා නම් සාක්ෂි දෙක තුනක්ම තියෙනවා. මීට මාස දෙකකට ඉඳ පුතේ මම පාසලේ උගන්වන්නේ හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ මම ගියෙත් පාසලට පුතේ මේ අවුරුද්දේ දවසේ කියන්නේ මේ කට්ටියට පටන් ගත්තර ඒගොල්ලෝ මම පටන් ගත්තේ පුතේ මූලික පොත් වලින්. හැබැයි මාස කිහිපයකට ඉතාමත් කෙටි කාල සීමාවක් තුළ කරන්න ඕනේ ලොකු වැඩ කොටසක් කරලා ඒගොල්ලෝ හවුල් ව්‍යාපාරණකල් දෙනවා. කියන්නේ මීට මාස දෙකකට ඉඳදී මේ නමත්තන වෙනකල් ඔන්ලයින් වැඩ පිළිවෙල යටතේ හරි මාස දෙකකට ඉඳ හවුල් ව්‍යාපාරයට. හරිනම් මේ මාස දෙකක් දුන්නා නම් පුතේ දැන් ඉන්නේ 13 වසරේ මේ පාඩම සමාන. පිරිවේ පාඩමේ ඉන්නේ ඔය ඒ වුණා නම් පුතේ මාස කිහිපයකින් පාඩම සිලබස් ඉවර කරනවා. ආයෙ රිවිෂන් පාරක් යනවා. ඒ මොනවද ඒ වුණත් ආයෙමත් සමිති සංවිධාන වලින් පටන් ගත්තා. එතකොට PS කරන්න සහ ඉකෝන් කරන්නත් ගුරුවරු දෙන්නෙක් ඉල්ලුවා. මොකද ඉස්කෝලේ වෙන්නේ නැති නිසා ඒකලත් පුතේ වැඩ කටයුත්තක් වුණ සංවිධානය කරනවා. මගේ ළඟ ඉන්න මම දන්න දක්ෂම ගුරුවරයෙක් ඉකෝන් වලට ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්. මොකද දිනේෂ්ම දන්නවා ඇති. ඒ කට්ටිය පන්ති ගිහිල්ලා තියෙනවා වෙන ගුරුවරු ළඟට පාසල ඉගෙන ගත්තා. මගේ ළඟ දෙන්න පුළුවන් හොඳම විකල්පය දැනට තියෙන ඒගොල්ලන්ට දීලා තියෙන්නේ අති දක්ෂ ගුරුවරයෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජපුරගේ කියලා කියන දේ ආයි කතා කරන්න දෙන්නේ දෙන්න පුළුවන් හොඳම විකල්පය හොඳම බෙස්ට්මන් චරිතයක් ඉකෝන් වලට දුන්නා සහ BS වලට උන්න කතා කරලා දුන්නා මම දන්නේ ඒක මොකක්ද කියලා මම හිතන්නේ ඉකෝන් වැඩ පිළිවෙල නම් හරි. එතකොට මේ මෙතන ඉන්න දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතන ඉන්න දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඒක පාසල් මට්ටමේ යන්නේ මම වත් ඒ ගෲප් එකේ නෑ. මම ලින්ක් එක දානවා විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. කැමති නම් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න. ඔයම ආර්ථික විද්‍යාව ගැන කතා කරනකොට ගොඩක් දරුවෝ දැන් මම මේ කතා කරපු මේ ගිණුම්කරණයත් එක්ක කතා කරනකොට ව්‍යාපාර අධ්‍යයනයත් එක්ක කතා කරනකොට ගොඩක් දරුවෝ පයයි ආර්ථික විද්‍යාව. මම දන්නේ කාරණාව මොකක්ද කියලා. ප්‍රධාන පන්ති වලටත් යනවා පුතේ
හැමෝම බයයි ආර්ථික විද්‍යාව. දැන් ගොඩකල් දරුවෝ මාත් එක්ක හිටියා සහ පැල්මල්ලි දරුවෝ කීප දෙනෙක් මාත් එක්ක හිටවත්තා ඉන්නවා. ඒ හැමෝම කතා කරන්නේ පුතේ ආර්ථික විද්‍යාව ෂුවර් නෑ. හැබැයි මේ මම දැන් විකල්පේ ගොඩකල්ට ගෙනාවට පස්සේ දැන් දිනේෂ් එහෙම මතක ඇති. දැන් ඔයගොල්ලෝ ආසාවෙන් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒ ගුරුවරයෙක් පුතේ තියෙන දක්ෂතාවය අන්න ඒක. ඒ ඇත්තටම ඉකෝන් වලට පුතේ ඇත්තටම ඉන්න ඕනේ පුතේ ජපුරෙන් එකක් එන්න ඕනේ කියන්නේ. මම කියන්නේ විෂයන් තුනටම පුළුවන් නම් ජපුරේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි. මම කියන්නේ ජපුරේ ගිය ගුරුවරයෙක්ගේ ඉගෙන ගන්න තියෙනවා නම් වඩා හොඳයි. දැන් කෙසේ නමුත් මොනවා හරි කමන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න මේ සැරේ මම දන්නේ මම දිනේ දවස් කියන්නම් ඔයගොල්ලන්ටත් පුළුවන් නම් සම්බන්ධ වෙන්න. ගොඩකල වැඩේ යනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් දවසක දෙක සම්බන්ධ වෙලා බලන්න. අතිදක්ෂ ගුරුවරයෙක් ඉකෝන් වලට ඉන්නේ. ඒ කියන්නේ මේ දැන් අතිදක්ෂ ගුරුවරයෙක් කියන්නේ පුතේ එයාගේ පුතේ තියෙන දැනුම සහ ඉගෙනීමේ රටාව සහ ඒ තියෙන සංකල්ප දෙන විදිය මම පුතේ ඇත්තටම ගොඩක් කියන්නේ මම අහගෙන තියෙනවා වෙන ගුරුවරුන්ට සාපේක්ෂව පුතේ මාර දෙයක් තියෙනවා. ඒ ඇත්තටම සුපිරිම ඉගෙනීමේ රටාවක් තියෙන්නේ සහ විෂය දැනුම සම්පූර්ණ පරිපූර්ණයි. ආර්ථික විද්‍යා ඩිපාර්ට්මන්ට් එක අපිට තියෙනවනේ පුතේ accountancy department, finance department එක තියෙනවා, admin එක තියෙනවා, econ තියෙනවා. econ කියන්නේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය. ඒකෙන් ඉගෙනගත්ත චරිතයක් තමයි ඔය. කියන්නේ ආර්ථික විද්‍යා department එකෙන් econ department එකෙන් ඇවිල්ලා ගන්නවගෙන පුතේ යකා ඉගෙනගෙන තියෙනවා අවුරුදු 4ම econ. එහෙනම් දැන් අපි A level ඉගෙන ගන්නවට වඩා පුතේ බැරෑරුම් ඉගෙන ගන්නවානේ. ඒ නිසා ගන්න පුළුවන් සියලුම සංකල්පයන් එතන තියෙනවා. ඒ නිසා එයා ගොඩක් දරුවෝ කියලා තියෙනවා ජාතික දිනුත්කරණය අමාරුයි කියලා. ඒ නිසා ජාතික දිනුත්කරණය සම්බන්ධයෙන් පූර්ණ අවධානය කරලා ලෙවල් වලට උගන්වන්න තමයි සර්ටි ප්ලෑන් එක තියෙන්නේ. සම්බන්ධ වෙන්න කැමති දරුවෝ එහෙම පොඩි මෙසේජ් එකක් දැන් බලංගොඩට 3 දෙනෙක් යසිතුයි ඉමිරයි ප්‍රසාමී මම හිතන්නේ රියැක්ට් කරලා තිබුණා. මම හිතන අනිත් දරුවෝ කැමති ඇති වැඩේට. මම ලින්ක් එක දාන්නම් මගේ account එකේ නම් ලින්ක් එක දාන්නම්. BS එකෙත් බලමු BS එක ගන්න නැහැ කොච්චර මට්ටමක කතා කරගත්තද කියලා ෆෝන් එක නම් වැඩි හරි. econ එකේ ලින්ක් එක දාන්නම්. දවසක් සම්බන්ධ වෙලා බලන්න පුතේ. දැන් මේක නොමිලේ යන වැඩ. ඒක කිසි ගැටලුවක් නැහැ නේ. ඒගොල්ලෝ යන පන්ති අවුලකුත් නැහැ, ඉස්කෝලේ අවුලකුත් නැහැ. මේක නොමිලේ යන වැඩසටහනක්. වැඩි කල නෙමෙයි පාසල් පටන් ගන්න කල විතරක්. මොකද පාසල් පටන් ගන්නකොට පස්සේ දෙක වෙන්නේ නැහැ. ඒ නිසා මේ දවසක් බලන්න අනුගතන එක පාඩමක් හරි ජාතික දිනුත්කරණය කියන හරි පාඩම හරි පොඩ දාගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට වටිනවා. ඒ නිසා මේ චුට්ටක් බලන්න වැඩි කතා කරගන්න. මොකද මේ මට රෙකමන්ඩ් කරන්න පුළුවන් චරිතයක් econ වලට ඉන්නේ. මොකද මම දන්න කියලා කියන්නකොත් මම හම්බුනේ මේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ මට වඩා වැඩිම අපේ සීනියර් අයියා කෙනෙක්. ඒ කියන්නේ මම කැම්පස් එකේදී මට හම්බෙලා නැහැ. මම මේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ මේ මෑත් එකදී මට හම්බුනේ ඊට අවුරුදු දෙකකට විතර උඩදී. දැන් ඉන්න ශේෂ්ත්‍රයේ ඉන්න තේ හොඳටම දැනුම තියෙන මට කතා මගේ භාෂාවෙන් කියනවා සුපිරි චරිතයක් තමයි. මේ ජපුරෙන් ආවේ කිව්ද ඒ වැඩෙක් නෙදී ආයි කතා කරන්න දෙයක් නැහැ නූගෙන කතා කරන්න දෙයක් නැහැ. ඕගොල්ලොත් කල්පනා කරන්න පුතේ කොහොමද ජපුර යන්න බෙස්ම රෑන්ක් එකක් කරන් ජපුර යන්නේ හදන්නේ. ඒ නිසා ඉතින් කිසිම කතාවක් නැහැ. සම්බන්ධ වෙලා දවසක් බලන්න කොහොමද වෙන්නේ. හරි. alright. අපි එනම් කතාව ඉවරයි. ඒ වැඩසටහන දෙන්න සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි අන් තව පොඩි ගානකට ගිහිල්ලා ඒ අභ්‍යාසය කරලා ඉවරලා අභ්‍යාසංක දෙකට එනවා. ඔයා එන්න මෙන්න මෙහෙම ලියා ගන්න. පොතට එන්න. ලියා ගන්න තර අභ්‍යාසංක 6 නේ. 6 හෝ 5 හෝ 6 නේ. කීයද? අභ්‍යාසංක 6. ලියන අභ්‍යාසංක 6. ABC ආයතනයේ පළමු සතිය තුල ABC ආයතනයේ පළමු සතිය තුල සේවය කළ ABC ආයතනයේ පළමු සතිය තුල සේවය කළ සේවකයා ABC ආයතනයේ පළමු සතිය තුල සේවය කළ සේවකයා වැඩ කළ කාලය පැය වලින් දක්වා ඇත. ABC ආයතනයේ පළමු සතිය තුල සේවකයන් සේවය කළ සේවකයන් වැඩ කළ කාලය පැය වලින් 5ට දක්වා ඇත. පැය වලින් 5ට දක්වා ඇත. දැන්
එතකොට ඒ සේවකයෝ 3 දෙනෙක් ඉන්නේ. හරි. හැබැයි සති දවස් 7ක් මෙහෙට යනවා. සඳන් ගහරුවාද බදාද බ්‍රහස්පති ශුක්‍රවාර සෙනසුරාදා ඉද කියලා. ඒ නිසා අපි චුට්ටක් ඒ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙලා වැඩේ කරමු. හරි. එතකොට මේ දැන් මෙතනින් දාන්න තියෙන වැඩ කළ කාලය පැය වලින් කියලා දෙන පැය ගාන ලියන්න තියෙන්නේ. එතකොට ඉලක්කම් නම් දෙන්නේ පැය 24ට අඩු වෙන පුතේ. ඕන එකක් එතකොට ඉලක්කම් දෙකයි ලියන්න තියෙන්නේ. right. එයා මේ පැත්තේ කෙරෝලින් ලියන්න කෙරෝල්ටම ගන්න. එයා මේ පැත්තේ වම් අත පැත්තේ කෙරෝලින් ලියන සේවක නම. එයා වම් අත පැත්තේ කෙරෝලින් ලියන සේවක නම. සේවක නම. එතකොට පුතේ සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. ඒ සේවක නම කෙලින් ඉස්සරහට දිගට ලියන සඳන් අඟහරුවාද 7ක් තියෙනවා. සතිය දවස් 7ක් තියෙනවා. සඳන් අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. කියලා දිගට ලියන්න. right. එතකොට සේවක නම පහට ලියාගෙන යන අසංක අමර අනුජය. සේවක නම 3යි අසංක අමර අනුජය. අසංක අමර අනුජය. හරි. එතකොට යා ලියන්න සේවක නම දින 7ක් ලියලා දිනවලදී සඳන් අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියලා. එයා සේවක නම තියෙනවා අසංක අමර අනුජය. අසංක අමර අනුජය. පැහැදිලිද? හරි. ලියන්න පුතේ දැන් අර සඳුදා පහට ලියන්න යමු අඟහරුවාද පහලට එහෙම ලියන්න. ඒතර 3 වෙන්නේ. හරි. සඳුදා ලියන්න අසංක 8යි. අසංක 8යි. අමර 8යි. අනුජය 10යි. 8යි 8යි 10යි. මම මෙහෙම කියන්නේ. පහට ගියාගෙන යනවා ලියාගන්න. 8යි 8යි 10යි සඳ. ඊට පස්සේ අඟහරුවාදා 8යි 8යි 7යි. අඟහරුවාදා එන්නේ 8යි 8යි 7යි. ඊට පස්සේ බදාදා 8යි 8යි 9යි. 8යි 8යි 9යි. බදාදා එන්නේ 8යි 8යි 9යි. ඊට පස්සේ බ්‍රහස්පතින්දා 8යි ඉරි කැල්ල. ඒ කියන්නේ පුතේ එයා වැට ඇවිල්ලා නැහැ. ඒ දවසේ නිමාඩු. ඉරි කැල්ල 7යි. 8යි ඉරි කැල්ල 7යි. සිකුරාදා සොබොඩ්ඩ ආයෙ කියනකො ඒක. හරි මම කියන්නම්. ඒතර සඳුදා ඉඳන් මම පටන් ගන්නකො වැඩේ. සඳුදා 8යි 8යි 10යි. අඟහරුවාදා 8යි 8යි 7යි. බදාදා 8යි 8යි 9යි. බ්‍රහස්පතින්දා 8යි ඉරි කැල්ල 7යි. ඉරි කැල්ල කියන්නේ අමර බ්‍රහස්පතින්දා වැට ඇවිල්ලා නැහැ. අනුජය 7යි. සිකුරාදා 8යි 9යි 8යි. 8යි 9යි 8යි. සෙනසුරාදා 4යි 6යි 5යි. 4යි 6යි 5යි. ඉරිදා අසංකයි අමරයි පුතේ ඉරි කැලි දෙක. අසංකයි අමරයි වැට ඇවිල්ලා නැහැ. අනුජයගේ 6යි. අනුජයගේ 6යි. අනුජයගේ 6යි. හරිනේ. ඒඩිය ලියාගත්ත දරුවත් උස්සන්න බෑ. ඒකවනේ එළිය. ඔය යටින් ලියන තරු ලකුණක් දාලා මෙහෙම. සේවකයා වැඩ කළ යුතු කාලය සහ සේවකයා වැඩ කළ යුතු කාලය සහ සේවකයා වැඩ කළ යුතු කාලය සහ පැයක සාමාන්‍ය වැටුප පහත පරිදි වේ. සේවකයා වැඩ කළ යුතු කාලය සහ පැයක සාමාන්‍ය වැටුප පහත පරිදි වේ. right? උදේ රෝමි ලක්කම් 1 2 කියලා පහට ලියන්න. රෝමි ලක්කම් 1 සේවකයා වැඩ කළ යුතු කාලය සහ පැයක සාමාන්‍ය වැටුප පහත පරිදි වේ. රෝමි ලක්කම් 1
සතියේ දිනවල පැය 8යි. සතියේ දිනවල පැය 8කි. කියන්නේ සතියේ දිනවල පැය 8ක් එයා වැඩ කරනවා. දැන් 8ක් වැඩ කරන්න ඕනේ. 8ට 8 වෙන් වැඩ කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. 8ක් එයා වැඩ කරන්න උදේ 8:00 ඉඳන් හවස 5 වෙනකම්. එහෙම හිතන්න. එයා පැය 8ක් වැඩ කරනවා. ඉතින් කෑමට යන වෙලාව ඇරලා පැය 8ක් එයා වැඩ කරනවා. සතියේ දිනවල පැය 8ක්. එතන ඉස්සරහ කියන පැය සාමාන්‍ය වැටුප රුපියල් 120යි. සතියේ දිනවල පැය 8කි. පැයක සාමාන්‍ය වැටුප රුපියල් 120යි. සතියේ දිනවල පැය 8කි. පැයක සාමාන්‍ය වැටුප රුපියල් 120යි. right රොමිලක්කන් දෙක සෙනසුරාදා දින පැය 4කි. සෙනසුරාදා දින පැය 4කි. සෙනසුරාදා දින පැය 4කි. ඒ කියන්නේ සෙනසුරාදා පැය 4ක් යා වැඩ කරනවා. කියන්නේ උදේ 8:00 ඉඳන් දවල් 12:00 ට කියන්නේ half day කියලා කියන්නේ. එයා වරුවයි වැඩ කරනවා. සෙනසුරාදා දින පැය 4කි. ඒකෙත් පැයක සාමාන්‍ය වැටුප රුපියල් 120යි. ඒ කියන්නේ සෙනසුරාදා half day එකෙත් පුතේ පැය 4 පැයට රුපියල් 120ක් ගෙවනවා. සෙනසුරාදා දින පැය 4කේ පැයක සාමාන්‍ය වැටුප රුපියල් 120යි. හරි. ඊළසේ රුලක් තියලා යන ආයි තරුලකුණක් දාලා යන අතිකාල ගෙවීම පහත පරිදි වේ. අතිකාල ගෙවීම පහත පරිදි වේ. අතිකාල OT ඕවර් ටයිම් කියන්නේ මම කතා කරන්න මොනවද කියලා. අතිකාල ගෙවීම පහත පරිදි වේ. ලියන සතියේ දිනවල හා සෙනසුරාදා සතියේ දිනවල සහ සෙනසුරාදා සාමාන්‍ය වැටුප මෙන් 1.5 කියන්නේ එකහමාරකි. සතියේ දිනවල හා සෙනසුරාදා සාමාන්‍ය වැටුප මෙන් එකහමාරකි. එකහමාරකි කියන්නේ සාමාන්‍ය වැටුප මෙන් 1.5ක් වැඩිපුර ගෙවනවා. 0.5ක් වැඩිපුර ගෙවනවා. 1.5. ආයි යනකොට හරි. අතිකාල ගෙවීම පහත පරිදි වේ. සතියේ දිනවල හා සෙනසුරාදා සාමාන්‍ය වැටුප මෙන් 1.5ක්. ඒ කියන්නේ එකහමාරයි. සතියේ දිනවල හා සෙනසුරාදා සාමාන්‍ය වැටුප මෙන් එකහමාරයි. ඒ කියන්නේ සතියේ දවසක රුපියල් 100ක් දෙනවා නම් පැයකට දැන් මේ ගානට පැයකට 120ක් දෙනවනේ. එයා පැය 8ට වඩා වැඩියෙන් වැඩ කරොත් සතියේ දවසක හරි සෙනසුරාදාට පැය 4ට වඩා වැඩියෙන් වැඩ කරොත් එයාට ඒ වැටුප මෙන් එකහමාරයි. කියන්නේ පැයකට 180ක් කියනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ ඔය ටී ෆැක්ටරි වල ගාමන්ට් ෆැක්ටරි වල නම් ගාමන්ට් ෆැක්ටරි වලක් තියෙනවා. ඔය ටී ෆැක්ටරි වල එහෙම තියෙනවා පුතේ සාමාන්‍ය පැයකට වඩා වැඩිපුර පැයකට වැඩ කරොත් එයාට පුතේ OT කියනවා. අතිකාල වැටුප කියනවා. ඊට පස්සේ දෙවනි රෝමි ලක්කම ලියන්න. ඉරිදා දින සාමාන්‍ය වැටුප මෙන් දෙගුණේ. ඉරිදා නෙවනවා ඩබල්. අර ඕගොල්ලන්ගේ අයියලක් කල හැමදාම වැට්ට යන්නේ ඒකනේ. ගාමන්ට් වල ඉන්න අය. ඇයි ඉරිදා ඩබල් ගෙවනවා කියලා කියන්නේ? එනද ඉරිදා සාමාන්‍ය සෙනසුරාදා එකහමාරක් කියලා. එකහමාර වැටුප මෙන් එකහමාර. සෙනසුරාදා ඩබල්. අන්න ඒ වගේ පුතේ ගෙවීම කරනවා. ඉරිදා දින සාමාන්‍ය වැටුප මෙන් දෙගුණේ. ඉරිදා දින සාමාන්‍ය වැටුප මෙන් දෙගුණේ. right? පැලියන අවශ්‍ය වන්නේ රුඩක් තියලා යන අවශ්‍ය වන්නේ සතිය තුල එක් සේවකයාගේ මූලික වැටුප ගණනය කර. සතිය තුල එක් සේවකයාගේ මූලික වැටුප ගණනය කර. සතිය තුල එක් සේවකයාගේ මූලික වැටුප ගණනය කරන්න. දෙවැනි රෝමි ලක්කම සතිය තුල එක් සේවකයාගේ අතිකාල දීමනා ගණනය කරන්න. සතිය තුල එක් සේවකයාගේ අතිකාල දීමනා ගණනය කරන්න. තුන්වෙනි එක ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ගණනය කරන්න. ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ගණනය කරන්න. ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය ගණනය කරන්න. ඒ කියන්නේ දැන් මොකද හොයන්න ඕනේ මොකද්ද? එක සේවකයාගේ මූලික වැටුප ඊට පස්සේ එක සේවකයාගේ අතිකාල වැටුප ඊට පස්සේ ආයතනයේ මුළු ශ්‍රම පිරිවැය. හොඳ ලියා ගන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවනේ අත උස්සන්න. කවුරුවනේ? ලියා ගන්න බැරි වෙච්ච කවුරු ඉන්නවද? එහෙම කවුරුවත් නැහැ.
අපි ඉස්සරහට ටියුට් එකට එමු. ටියුට් එකේ අතිකාල දීමනා කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඉවර වෙලා අපි වැඩේට පොඩ්ඩක් පටන් ගමු. ඔයා යන්න පිටු අංකය 7ට. පිටු අංකය 7 දෙනවා අතිකාල දීමනා. ඕවර් ටයිම් allowance. දැන් හිතන්නකෝ පුතේ ඕවර් ටයිම් කියන්නේ අතිකාල දීමනා කියන්නේ සාමාන්‍යයෙන් දවසට සේවකයෙක් වැඩ කරන්න ඕනේ පැය 8යි නම්. පැය 8ක් නම් සේවකයා වැඩ කරන්නේ මේ වැඩිපුර වැඩ කරන යම් සේවකෙක් වැඩිපුර වෙලාවක් වැඩ කරනවා. හිතන්න උදාහරණයක් විදිහට දවසට සාමාන්‍ය වැඩ කරන්න ඕනේ පැය 8යි. එයා හරි. එයා වැඩ කරනවා යම් සේවකෙක් වැඩ කරනවා පැය 9ක්. නැත්නම් පැය 10ක් වැඩ කරනවා. පැය 10ක් වැඩ කරනවා. දැන් එතකොට ඒ සේවකයා පුතේ පැය 10ක් වැඩ කරපුවාම ආයතනයක් විදිහට ආයතනයට යම් ප්‍රතිලාභයක් හම්බ වෙනවනේ. මොකද්ද? එයා වැඩිපුර වැඩි කාල සීමාවක් වැඩ කරලා තියෙනවා. දැන් මෙයා පුතේ අවුරුදු ගාණක් වැඩ කරලා මේ ශ්‍රමිකයා මේ සම්බන්ධයෙන් පුතේ ප්‍රවීණයක් දක්වන පුද්ගලයෙක් මෙයාගෙන් ලොකු වැඩ ප්‍රමාණයක් අර පැය දෙකක් වැඩ එනවා. එතකොට වැඩිපුර පැය දෙකක් වැඩ කරපු නිසා සහ සේවකයා ආයතනය සම්බන්ධයෙන් දරන්නා වූ ආකල්ප මත ආයතනය කරනවා පළමු පැය 8ට සාමාන්‍ය වැටුප් අනුපාතකය ඉතිරි වැඩ කරන වැඩිපුරද මේකට අනිවාර්ය නැහැ මෙයාට සාමාන්‍යයෙන් අපි කියලා දෙන පැය 8යි වැඩ කරනවා ලංකාවේ කම්කරු නීතිය අනුව සාමාන්‍යයෙන් සේවකෙක් වැඩ කරන්න ඕනේ පැය 8යි නමුත් වැඩිපුර පැය දෙකක් වැඩ කරන නිසා මෙයාට සාමාන්‍ය වැටුප් අනුපාතකය හිතන්නකො පැයට අපි ගෙවන්නේ රුපියල් 150යි කියලා අපි සාමාන්‍ය පැයකට ගෙවන්නේ රුපියල් 8 ගාන පැය 8ට රුපියල් 150 හැබැයි මේ වැඩිපුර පැය දෙකක් වැඩ කරනවා ඒ වැඩිපුර පැය දෙකට වැඩිපුර ගෙවෙනවා එහෙනම් 150 ගාන නෙවෙයි අපි ගෙවනවා පුතේ රුපියල් 200 ගාන ඒ රුපියල් 50ක් වැඩිපුර ගෙවනවා අර ඉතුරු පැය දෙකට දැන් කොහොමත් ගෙවන්න ඕනේ වැඩිපුර ගෙවීම ඕවර් ටයිම් allowance අතිකාල දීමනා ඒ කියන්නේ පුතේ සේවකයා අභිප්‍රේරණය වෙනවා වැඩිපුර වැඩ කරන්න සහ සේවකයාට යම් වැඩිපුර ප්‍රතිලාභයක්ත් හම්බ වෙනවා ඒ නිසා එයා සේවකයා වෙනුවෙන් ආයතනයේ ව්‍යාපාර ආයතනයේ සාමාන්‍ය වැටුප් අනුපාතිකයට වඩා වැඩි වැටුප් අනුපාතිකයක් මත ගෙවීම කිරීමට පෙළඹෙනවා. ඒක තමයි ඕවර් ටයිම් allowance OT කියලා කියන්නේ. බලන්න කියව ගන්න. අතිකාල දීමනා යම් සේවකයෙකු තමාට වැඩ කළ යුතු නියමිත කාලයට අමතරව දැන් මෙයාට පැය 8යි වැඩ කරන්න ඕනේ. නියමිත කාලයට අමතරව වැඩ කරන අතිරේක කාලය. ඒ කියන්නේ පැය දෙකක් වැඩිපුර වැඩ කරනවා. අතිරේක කාලය වෙනුවෙන් කරන ගෙවීම වේ. ඒ සඳහා සාමාන්‍ය වැටුප් අනුපාතිකයට වඩා සාමාන්‍ය වැටුප් අනුපාතික 150යි මේ මම උදාහරණ ගත්තේ ඉහළ වැටුප් අනුපාතිකය අන්න 150 200ක් වුණා ඒ ඉතුරු පැය දෙක ඉහළ වැටුප් අනුපාතිකයක් ගෙවනු ලැබේ. ඒතකොට අතිකාල දීමනා ගණනය කරන්නේ අතිකාල පැයක වැටුප රුපියල් 200යි අතිකාල පැය ගන්න 2යි. දැන් මේ ගානේ යටිපතේ සාමාන්‍ය වැටුප වෙන්නේ මෙයාගේ දවසේ සාමාන්‍ය වැටුප දවසේ පැය 8ක මූලික වැටුප වෙන්නේ 800යි 400යි 1200. මේක තමයි දවසේ මූලික වැටුප. අතිකාල වැඩ කරා පැය දෙකක් එයාට අතිකාල වැටුප 400. එතකොට එයාගේ මුළු වැටුප 1600. නේ? මේ තියෙන්නේ මූලික වැටුප 150 ගානකට 202ක් කියන්න පුතේ අතිකාල පැය සඳහා පැය දෙකක් වැඩ කරා අතිකාල පැයක වැටුප 200යි 400යි සම්පූර්ණ 1600ක් එයාට මූලික වැටුප වෙනවා. ඒක තමයි තේරිච්ච දවස් උස්ස. ඒ අතිකාල වැටුප සහ මූලික වැටුප කියන කතාව. දයා දන්න මේ කාරණා කොච්චර ප්‍රායෝගිකව අපි ඉන්නේ පුතේ පිරිවැය පාඩමෙන් මේ පිරිවැය පාඩම කොච්චර ප්‍රායෝගිකද කියන කාරණා මේ බලන්න. ඔයා අපි ද්‍රව්‍ය පිරිවැය සම්බන්ධයෙන් කතා කරනකොට පුතේ ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් විශාල වශයෙන් කතා කරනවා. මම ගත්තේ ප්‍රායෝගික උදාහරණයක් කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන ප්‍රායෝගික භවයේ ඒ තියෙන ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ තියෙන ශ්‍රමිකයා පාලනය කරන්නේ කොහොමද? ශ්‍රමිකයාගෙන් කොහොමද වැඩ ගන්නෙ? එයාගේ වැටුප් තීරණය කරන්නේ කොහොමද? ශ්‍රමපය අපතේ යවන්න නැතුව ඉන්නේ කොහොමද කියන කාරණා තමයි මම මේ අපි කතා කරන්නේ. එතකොට හිතන්න ඔයා දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගබඩා බාරකරු. ඒ කාරණාව තමයි කතා කරන්නේ. දැන් මේ කතා කරන්නේ ශ්‍රමය සම්බන්ධයෙන් තීරණ ගන්න වැටුප් ලේඛන හදන ප්‍රධාන වශයෙන් පුතේ වැටුප් ලේඛන පිළියෙල කරන්නේ මානව සම්පත් අංශයේ වැටුප් ලේඛන පිළියෙල කරන්නේ ව්‍යාපාර ආයතනයක නිෂ්පාදන ආයතනයක ඕනෑම ව්‍යාපාර ආයතනයක මානව සම්පත් අංශයේ
ඒකේ ඉන්න ප්‍රධානී තමයි වැටුප් ගන්න කරන්නේ. නමුත් පඩි ගෙවන්නේ ගිණුම් අංශය. ඒගොල්ලෝ පඩි ගෙවන්නේ නිවැරදිව පාන්නේ ඒ සියලු දේවල් කරන්නේ ගිණුම් අංශය. හැබැයි පිළියෙල කරන්න සකස් කරන්නේ මානව සම්පත් අංශය. මොකද මානව සම්පත් කියලා අංශයක් තියෙනවා, HR ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒගොල්ලෝ තමයි සේවකයන් බඳවාගන්නේ, සේවකයන් අභිප්‍රේරණය කරන්නේ, සේවකයන්ට වැඩ නියම කරන්නේ. ඒතකොට සේවකයන් වැටුප් ගෙවීම කරන්න සඳහා ගණනය කිරීම කරන්නේ ඒ සියලුම දේවල් කරන්නේ මානව සම්පත් අංශය. දැන් උදාහරණයක් විදිහට වැටුප් පිළියෙල කරන අංශයක මේ මානව සම්පත් අංශයේ වැටුප් පිළියෙල කරන අංශය වෙලා ඉන්නවා නම් රාජකාරී කරනවා නම් ඔයාට තේරෙන්න ඕනි සේවකයාගේ මූලික වැටුප. ඒ කියන්නේ සේවකයා දවසට පැයටක් වැඩ කරන්න ඕනි. ඒ සමහර වෙලාවට දැකලාදී දැන් ඔයාට තේරෙනවා ඔයා ඒ ගාමන්ට් ෆැක්ටරි වල ගහලා තියෙනවා ඔයා දැකලා තියෙන බෝඩ් දාලාදී මූලික වැටුප රුපියල් 20000යි. මූලික වැටුප 20000යි අතිකාල දීමනා ගෙවනවා, ප්‍රවාහන පහසුකම් සපයනවා, ආරක්ෂණ පහසුකම් සපයනවා. ඊට පස්සේ ඒ වගේ පුතේ ගොඩාක් දේවල් තව ජීවන වියදම් දීමනා දරනවා නේ. ඒ වගේ පුතේ ගොඩාක් කාරණා කියලා තියෙනවා. දැන් ඒ කතාව තමයි පුතේ අපි ඉස්සරහට යන වැටුප් ප්ලේ කරලා කතා කරනවා දවසේ. වැටුප් ප්ලේ කරන කියලා පාඩම ඉක්මනට මේ පාඩමේ තියෙන වැදගත්ම කතාව වැටුප් ප්ලේ කරන අද කතා කරනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති ඔයා කොච්චර ප්‍රායෝගිකද මේ ගණනය කිරීම කරද්දී. දැන් මේක පුතේ සාමාන්‍යයෙන් එන්නේ නෑ. අර පොඩි ව්‍යාපාරද ඔයගොල්ලෝ ගෙදර තියෙන තාප්පයක් බඳින්න යන ගම්මේ බාසුන්නයකනේ. එහෙම නැත්නම් ඔයාගේ කඩේ තියෙන ගමේ තියෙන කඩේ වැඩ කරන සේවකයෙක් කරන පඩියක් සම්බන්ධයෙන් මේ කාරණා ගොඩාක් ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්. හැබැයි මේක මහා පරිමාණ ව්‍යාපාරයක, මහා පරිමාණ නිෂ්පාදන ආයතනයක, එහෙම නැත්නම් මහා පරිමාණ සේවකයන් ඉන්න නිෂ්පාදනය කරන ඕ නැත්නම් පරිපාලන කටයුතු කරන ආයතනයක සේවකයන්ට වැටුප් ගෙවන්න. සේවකයන්ට වැටුප් ගෙවන්න මේ ක්‍රමේ ඔයාට යොදා ගන්න සිද්ධ වෙනවා. ඒතොර ඒ ආයතනයට අනුව වැඩ කිරීමට ඔයාට පෙළඹෙන්න සිද්ධ වෙනවා. ඔයාට අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ක්‍රමවල ඒක ක්‍රම ආයතනවල වැටුප් ගෙවන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ තියෙන සරල සිද්ධාන්තයේ මත පදනම් වෙලා තමයි ඕනෑම ව්‍යාපාර ආයතනයක් වැටුප් දෙන එකයි මම කිව්වේ. අපි ගිණුම් කරන්නේ වශයෙන් අපෙන් තොර ලෝකයක් නැත කියන්නේ. අපේ දරුවෝ ගොඩක් අය මේ දැන් ඉන්න වර්තමාන ලෝකේ දැන් අලුතෙන් වෙලා තියෙන තාක්ෂණ වේදිකේ විෂය ධාරාවක් ගොඩාක් දරුවෝ ඒ විෂය ධාරාව කරන්න යනවා. එතකොට හැබැයි අපේ කොමර්ස් කරන දරුවන්ට ඒ වාසියක් තියෙනවා. මොකක්ද දන්නවද? එතකොට කොමර්ස් කරන දරුවෝ තාක්ෂණ වේදිකේට ගියහම ඒ තාක්ෂණ වේදිකේ කියන විෂය පුතේ ගොඩාක් රස්සාවල නැහැ. දැන්ට තියෙන්නේ මම දන්න තරමට කැම්පස් දෙකක් හෝ තුනක් පමණයි. නමුත් අපිට යන්න පුළුවන් කැම්පස් 12ක් තියෙනවා. 14ක්ම තියෙනවා. 12ක් අනිවාර්ය රජයේ ඉතින් ඔය උදේ විද්‍යාල විශ්වවිද්‍යාලයේ තියෙනවා, HNDA තියෙනවා, High National Diploma in Commerce කියන්නේ. කැම්පස් යන බැරි දරුවන්ට යන්න පුළුවන් එක තැනක් තමයි High National Diploma in Accountancy කියන්නේ. HNDA දෙහිවල තියෙන්නේ. ඒක කැම්පස් දරුවෝ කැම්පස් යන්න බැරි කෙනෙක්. කැම්පස් එක තේරෙන්නේ නැති දරුවන්ට යන්න පුළුවන් විශ්වවිද්‍යාලය. ඒක පුතේ නොමිලේ තමයි උගන්වන්නේ අවුරුදු 3ක පාඨමාලාවක්. හැබැයි ඒක උපාධියක් නෙවෙයි හම්බෙන්නේ ඩිප්ලෝමා එකක් හම්බෙන්නේ. අනිත් හැම විශ්වවිද්‍යාලෙකම අවුරුදු 4ක උපාධියක් නේ හම්බෙන්නේ. ඒක අරන් හම්බෙන්නේ අවුරුදු 3ක ඩිප්ලෝමාවක් හම්බෙන්නේ. නමුත් ඒකත් ගැටලුවක් නැහැ. ඒකෙත් ඔයගලන්ට මහ පොළොව ශිෂ්‍යාධාරයක් කියලා කියන්නේ මහ පොළොව නෙවෙයි බර්සර් හම්බෙන්නේ. ශිෂ්‍යාධාරයක් හම්බෙන්නේ. ඒකෙන් ඔයාලට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒතකොට ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාලයනේ. ඊට පස්සේ තියෙන්නේ ඔයාලා රජයේ විශ්වවිද්‍යාල නොමිලේ ඉගෙන ගන්න නැතුව චාටර් වෙන්න පුළුවන්, සීමා වෙන්න පුළුවන්, ACC වෙන්න පුළුවන්, බැංකින් වෙන්න පුළුවන්. ඊට පස්සේ HRM කෝස් වෙන්න බලන්න ස්ලිම් වෙන්න පුළුවන්. ඒ පොතේ ඕනෑම විෂය ධාරාවක් ඇතුලෙන් ඔයාට ඒ පාත් එකේ යන්න පුළුවන්. ඒක සල්ලි නොගෙවා ඉගෙන ගන්න පුළුවන් රජයේ විශ්වවිද්‍යාල තියෙනවා. සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුළුවන් වෘත්තීය පහසුකම් තියෙනවා. ඒ දේවල් කරේ නැත්නම් ඔයා C3ක් B3ක් එහෙම දැන් ඔයාට යන්න පුළුවන් පුතේ මේ ටීචින් යන්න පුළුවන් නේ. ඔය මොනවාද එනට? ඔය මොන දේ නැතත් ඔයාගේ තියෙන ප්‍රතිඵලයේ මත පරිපාලන විභාග ලියන්න පුළුවන්. C3ක් එහෙම නැත්නම් B3ක් වගේ තියෙනවා නම් පරිපාලන සමහර විභාග ලියන්න පුළුවන්. චාර්ටර්ඩ් වගේ කරලා තියෙනවා නම් පරිපාලන විභාග ලියන්න. ඔය මොන දේ නැතත් ඔයාට පුතේ ගිණුම් අංශයේ ඕනෑම ආයතනයක රැකියාව කරන්න. දැන් හිතන්න මේ වගේ තැනක හිතන්නකෝ ඇඟලුම් කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්, තේ ෆැක්ටරියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි වෙන ආයතනයක් වෙන්න පුළුවන්. මේ හැම ආයතනයකම පුතේ සේවකයන්ට පඩි ගෙවන්න මේ හැම ආයතනයකම ඕනෑම ව්‍යාපාර ආයතනයක අනිවාර්ය ගිණුම් අංශයක් තිබිය යුතුමයි. අනිවාර්යයෙන්ම ගිණුම් අංශයක් තියෙනවා. මොකද නැත්නම් ඒගොල්ලෝ ලාභය ගන්න කරන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒක පිරිවැය ගන්න කරන්න විදියක් නැහැ. සේවකයන්ට වැටුප් ගෙවන්න විදියක් නැහැ. බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා තියාගෙන යන්න විදියක් නැහැ. ඔය කාරණාවත් පුතේ ඕනෑම ව්‍යාපාර ආයතනයක් සේවකයන් අතර පස් දෙනෙක් කියන්නේ චූටි. කෙනෙක් මහා පරිමාණ වෙන්න පුළුවන්, ලොකු පොඩි වෙන්න පුළුවන්.
ඊටාම පොඩි තැනක උනත් පුතේ සේවකයන් 3-4 දෙනෙක් ඉන්න පුළුවන් අනිවාර්යෙන් ගිණුම් අංශය. මහා පරිමාණ ව්‍යාපාරය දැන් මම වැඩ කරපු ව්‍යාපාර ආයතනයේ මම වැඩ කරපු සමාගමේ අපි ළඟ පුතේ හිටිය පුතේ ගිණුම් අංශය විතර 25කට වගේ අධික සංඛ්‍යාවක් 25ටත් වැඩි. අපේ සෙක්ෂන් එකේ හිටිය 25ක් විතර. ඉතින් පුතේ ඒක මහා වැඩ. දැන් ඒ කියන්නේ පුතේ ඔය හෙඩ් ඔෆිස් එක. තව බ්‍රාන්චස් වල අනිවාර්යෙන් කෙනෙක් හරි දෙන්නෙක් හරි ගිණුම් අංශයේ ඉන්නවා. එතන පුතේ මේ ශේෂ්ත්‍රයේ හැම තැනම තියෙනවා. ඒ නිසා ඔයා වාසනාවන්තයි. සහ දැන් ඉන්න දරුවෝ පොඩ්ඩක් තෝරගන්න දරුවෝ වාසනාවන්තයි. අනිත් අය පුතේ අවාසනාවන්තව විදිහට තේරාගත්තේ නැති නිසා අර තෝරගත්ත දරුවන්ට පුතේ වැඩි chance එකක් තියෙනවා. ඒ ඉතින් තරගයක් ඉන්න පිරිසෙන් තරගයක්. ඉක්මනට කැම්පස් එක. ඒ නිසා දෙපැත්තක් තියෙනවා. මේක දෙපැත්තක් නෙවෙයි හොඳම පැත්ත තමයි මේ පැත්ත. ඒ නිසා ඔයා මේකින් පුතේ ප්‍රගුණ කරලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්න. අතරමැද නවතින්න නැතුව දැන් අපේ ගොඩක් දරුවෝ දැන් තේරෙනවා ඉතින් අපිට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ කීප දෙනෙක් ඔය ඔන්ලයින් වැඩසටහනේ මැද පොඩි අපහසු වීම් කරගන්න ඇති. නමුත් මේ දේවල් කරගන්න එපා. අපි සාමාන්‍ය පරිදිතව ළඟදී දැන් සියක පාසල් පටන් ගන්නවා කියනවා. ඊට පස්සේ අපිට එන්න පුළුවන් සාමාන්‍ය පන්ති කාමරයට. එතකොට පුතේ අපි සාමාන්‍ය පන්ති කාමරයේදී මීට වඩා වැඩිපුර වැඩක් කරන්න පුළුවන් මට්ටමට. මේකදී ඔන්ලයින් එකේදී යම් අඩුපාඩු තියෙනවා. නමුත් එතනදී පුතේ අපිට දෙන්න පුළුවන් උපරිම මට්ටමේ අපි දෙපොළොම වැඩ කරන්න පුළුවන්. එතකල් මේ දේ හොඳට ඉගෙන ගන්න. right පැහැදිලි නේද? right. හරි ඒක අතිකාල දීමන සමානයි අතිකාල දීමන සමානයි අතිකාල පැයක වැටුප ගුණ කිරීම අතිකාල පැය ගණන. right. අතිකාල පැයක වැටුප ගුණ කිරීම අතිකාල පැය ගණන. right. එහෙනම් පුතේ අපි අභ්‍යාසයට එමු. අභ්‍යාසය සාකච්ඡා කරමු. අභ්‍යාසය සාකච්ඡා කරමු. එන්න ABC ආයතනයේ පළමු සතිය තුළ සේවකය කළ සේවකයන් වැඩ කළ කාලයේ පැය ගණන් දක්වා ඇත. එතන සේවකයෝ 3 දෙනෙක් ඉන්නවා. සේවක කළ කාර්යය තියෙනවා. අවශ්‍ය වන්නේ සතිය තුළ එක් සේවකයාගේ මූලික වැටුප ගන්න එක. දැන් මූලික වැටුප කියන්නේ පුතේ සේවකයා පුතේ වෙන කරන ආයතනය අනිවාර්යයෙන්ම ගෙවගේ. සමහර ආයතන ඒකික ආයතන වල වෙනස්. සමහර ආයතන මෙන්න මෙහෙම කියනවා. මේක තමයි නම් පැය ගණන් අනුව. සමහර ආයතන කියනවා ඔයාගේ මාසික වැටුප රුපියල් 30000යි. ඔයාගේ මාසික වැටුප 30000යි. ඔයා වැඩිපුර වැඩි කරන වෙලාව. ඒ කියන්නේ දැන් ඔයා උදේ 8 ඉඳන් හවස 5 වෙනකල් වැඩ කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඒක ආයතනෙන් ආයතනයට නැස්සන්න පුළුවන්. සමහර ආයතනයක් යන පුළුවන් ඔයාගේ මූලික වැටුප බේසික් පණියක රුපියල් 30000යි. හරි? ඒක ගැටලුවක් නෑ. ඊට පස්සේ ඔයා වැඩ කරන්න ඕනේ සතියේ දවස්වල. කියන්නේ සතියේ දවස කියන්නේ සඳුදා ඉඳන් සිකුරාදා වෙනකල් ඔයා උදේ 8:30ට වැඩට ඇවිල්ලා හවස 5 වෙනකල් වැඩ කරන්න. ඕක තමයි ඔයාගේ කාර්යය. දැන් ඔය සාමාන්‍යයෙන් ඔෆිස් වල අපි වැඩ කරපු ආයතනවල මූලික වැටුපක් දෙනවා. ඊට පස්සේ අපිට කියනවා සඳුදා ඉඳන් සිකුරාදා උදේ 8:30 ඉඳන් 5 වෙනකල් වැඩට එන්න. හරි? ඊට පස්සේ වැඩිපුර වැඩ කරන දැන් හිතන්නකෝ හවස 5න් පස්සේ සතියේ දිනවල මම කියනවා මෙහෙම සතියේ දිනවල වැඩිපුර වැඩ කරන පැයකට පැය එකකට රුපියල් 300ක් ගෙවනවා. ඒ කියන්නේ පුතේ හවස 5 ඉඳන් 8 වෙනකල් වැඩ කරොත් රුපියල් 950. හැබැයි එදා දවසේ නෙවෙයි හම්බෙන්නේ මාසය අවසානයේ වැටුප තමයි එක එකතු වෙන්නේ. වැඩිපුර වැඩ කරන පැයකට රුපියල් 300ක් හම්බ වෙනවා සතියේ දිනවා. එතකොට සතිය අන්තයේ ඒ කියන්නේ සෙනසුරාදා හරි ඉරිදා හරි වැඩ කරොත් සෙනසුරාදා හෝ ඉරිදා වැඩ කරොත් එයාට හම්බ වෙනවා වැඩ කරන පැය එකකට රුපියල් 500 රුපියල් 400ක් වැඩ කරන එක පැයකට රුපියල්. ඒ කියන්නේ මේ ඒයි ඒක තමයි පුතේ අතිකාල දිනන. දැන් මේ තියෙන සතියේ දිනවල වැඩිපුර වැඩ කරන පැයකට මේ දින OT. ඒ කියන්නේ මේ කියන අතිකාල දිනන. OT overtime payment. අතිකාල දීමන. කාලය වැඩිපුර අති වශයෙන් වැඩි. අතිකාල දීමනාව. මේක දීමනාව. හැම මාසෙම ගෙවන්නේ නැහැ. මෙයා වැඩ කරොත් විතරයි එහෙම ගෙවන්නේ. එතකොට මේ සතියේ දිනවල වැඩිපුර වැඩ කරන පැයකට රුපියල් 300. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හවස 5ට වැඩ ඉවර වෙන්නේ නැතුව 5 ඉඳන් හවස 6:00 වෙනකල් වැඩ කරොත් ඒ වැඩ කරන වැඩිපුර වැඩ කරන කාලයට පඩි ගෙවනවා. සහ සෙනසුරාදා දැන් මෙහෙමයි
අපි කිව්වොත් එහෙම රයිට් මරුණේ සෙනසුරාදාට දව පැයකට 400ක් දෙනවා නම් දවසට පැය 10ක් වැඩ කරා නම් සෙනසුරාදා 4000යි ඉරිදා 4000යි 8000යි ඊට 8000 වැඩි කිරීම සති 4ක් තියෙන 32000යි මෙතන 30000යි 62000යි සතිය වැඩ කරොත් රුපියල් 80000ක විතර වැටුපක් ගන්න පුළුවන්. ඔව් එහෙම ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් පුතේ හැමදාම සෙනසුරාදාට යන්න බෑනේ. සෙනසුරාදාට පුතේ වැඩ තියෙනවා නම් විතරනේ යන්න පුළුවන්. වැඩ නැත්තම් ගිහිල්ලා ඉතින් එතන වැඩ කරන්න බෑනේ. පුරුද්දක් කරන්න බෑ. සතියකට මාසයකට වුණා එකක් දෙකක් එහෙම පුර වැඩක් කරන්න පුළුවන්. හැමදාම ඔය පුර වැඩේ කරන්න බෑනේ. මොකද අපි ගියා කියලා පුතේ අපේ ඇඟිලි සලකුණු යන්ත්‍ර ගන්නවා වන්ද වේලා සටහන් කිරීම කියන්නේ සේවකයා පෙනී සිටි කාලයට අදාළ වාර්තා සහ ක්‍රියාකාරී කාලයට අදාළ වාර්තා ඒ කියන්නේ මේ වැටුප් ගෙවීමේ ක්‍රම උනාට පුතේ සේවකයා වැඩට ආවා කියලා පෙන්වන්නත් ඕනේ ගියා කියලා පෙන්වන්නත් ඕනේ. ඒ ආවා කියලා පෙන්වන්න ඇඟිලි සලකුණු යන්ත්‍ර දානවා. උදේ ආව හවස ගියා කියලා. ක්‍රියාකාරී කාලේ සේවකයා මොනවද කරේ කියලා පෙන්වන්නත් එපා. ඊට පස්සේ පුතේ ඒක අංශ ප්‍රදානිය අනුමත කරන්නත් ඕනේ. ඔයාගේ ගිණුම් අංශය නම් ගිණුම් අංශ ප්‍රදානිය දැනගන්න ඕනේ. ඔයා සෙනසුරාදාට වැඩට එනවා. ඒ එන්නේ මෙන්න මේ කාරණාව නිසා. මෙයා ඇවිල්ලා මේ වැඩේ කරනවා. ඒක තමයි මෙයා එන්නේ. එහෙම නැතුව මේ නිකන් ඇවිල්ලා මේ ගෑල්ල මෙයා හම්බෙන්න යනවා. එහෙම නැත්නම් කොල්ල හම්බෙන්න යනවා. චිත්‍රපටියක් බලන්න යනවා. එහෙම නැත්නම් පොලිසියෙන් උදායවස වාහන යනකොට පොලිසියෙන් අල්ලලා දැන් අපේ සමහර අපි මම වැඩ කරපු එකේ හිටිය සමහර කොල්ලෝ දැන් බයික් එකේ එනවා දැන් සමහරලාට ඉරි කපනවනේ පුතේ. ඉරි කපලා අල්ලනවා පොලිසියෙන්. ඒකට දඩේ කියන රුපියල් 1000ක් හරි 1500ක් හරි ඔන්න දෙනවා. දෙලා ඒ වෙලාවේ බේරලා එනවා සමහර. දැන් මේ දඩේ ගෙව්ව නිසා මෝ කරන වැඩේ මොකද්ද? ඔය සතිය දවස්වල හවස නිකන් ඉන්නවා. නිකන් ඉන්නවා කියලා කියන්නේ ලොකු වැඩක් නෑ උට. සතිය දවස් 3ක් විතර ඌ නිකන් ඒ කියන්නේ පොටි ගන්න ඉන්නවා. වෙන දවස්වල ඉන්නේ නෑ වැඩක් නෑනේ. අර වැඩේ නිසා පොඩ්ඩක් අතකදා ඉඳලා හවස පොඩ්ඩක් සතිය දවස් 2ක් 3ක් ඉන්නවා. ඒක දවසට පැය දෙක ගන්න වැඩ කරත් පුතේ පැය දෙකකට රුපියල් 600. ඒ වගේ දවස් 3ක් හිටියු රුපියල් 1800. ඉතින් අර ගාන ෂේප් නෙවෙයි. සමහර කොල්ලෝ ඉන්නවා බයික් එකට පෙට්‍රල් ටික ගන්න. දවසට වැඩිපුර පැයක් වැඩ කරනවා. ඇතින් පුතේ ඒ කියන්නේ 5 ඉඳන් 6 වෙනකල්. ඌ 6 වෙනකල් වැඩ කරනවා. 5 ඉඳන් 6 වෙනකල් වැඩ කරලා රුපියල් 300යි. ඒක මාසෙ පඩියට එකතු වෙනවා. 300 ගන්න දවස් 5. 1500. මාසෙට 6000යි. බයික් එකට තෙල් ටික ගහ ගන්නයි, බයික් එක සර්විස් කරගන්නයි කියලා හිතාගන්න. සාමාන්‍යයෙන් මාත් ඔය වැඩේ ඉස්සර කරා. දැන් නෑ. ඉස්සර අපිත් ඔය වැඩේ කරා. නැත්තම් කරන වැඩේ හවස් වෙනකල් ඉන්නවා රෑ 8 විතර. සතියේ දවසක් විතර ඉන්නවා. රෑ 8 9 වෙනකල් ඉන්නවා. එතකොට පුතේ 8 9 වෙනකල් ඉඳලා තියෙනවා කොහොමද පඩියකුත් හැදෙන්නේ. සහ අපිට ඕන තරමින් කෑම ඕඩර් කරන්න පුළුවන්. ඉතින් ඒ කාලේ පුතේ අපි කරන වැඩේ එලයිට් එකෙන් ඕඩර් කරනවා. ඊට පස්සේ ඩ්‍රැගන් එකෙන් ඕඩර් කරනවා. ඊට පස්සේ අමෘතා කියලා එකක් තියෙනවා. ඒකෙන් ඕඩර් කරා. මේ පුතේ කෑම කරපොද ඩයිනමෝ කියලා එකක් තියෙනවා. ඒ පුතේ කියන්නේ සාමාන්‍ය ලොකු රෙස්ටුරන්ට් නෙවෙයි සාමාන්‍ය රෙස්ටුරන්ට්. හරිද? ඊට පස්සේ ගිහාස් තියෙනවා. ඒ වගේ දෙකොළම තියෙනවා. අපිත් එක අපි ආසන්නයේ වැඩ කරත් ඔය එක එක තැන් වල KFC ගෙන්න ගන්නවා නැත්නම් McDonald's එකෙන් ඔඩර් එකක් ගන්නවා. ඒ වගේ පුතේ එක එක තැන් වල පුතේ අපින් අතින් යන්නේ ආයතනෙන් ගෙවන ගෙනල්ලා වෙලා හොඳට කනවා. කාලා දැන් රෑ වෙලා යන්න වාහනයක් නැහැ. මට බයික් එකක් තිබුණා. අපිට නම් ඉතින් මම බයික් එකේ යනවා. බයික් එකක් නැති සාමාන්‍ය දේ බස් එකේ ඉන්න කට්ටිය කරන වැඩේ පික් මී හරි Uber හරි කෙලින්ම ටැක්සි කෝල් කරනවා. ඒ ටැක්සියට ගෙවන්නේ ව්‍යාපාර ආයතන උතර අපි උදේ වැඩට ගිහිල්ලා 8යි තියෙන්නේ. හවස රෑ 8 විතර වෙනකල් වැඩ කරලා පහෙන් පස්සේ ඕටිත් අරගෙන රෑ කෑමයකුත් කාලා. ඒ කියන්නේ රෑ කෑමයක් කියලා රුපියල් 50කට 100කට නේ සාමාන්‍ය කෑමයක් උදේ දැන් ඊටත් වැඩි ඇති. අපි කෑම ඕඩර් කරන කාලේ දවස් රුපියල් 400යි 500යි. දැන් ඩයිනමෝ එකෙන් මොනවා හරි යගෙන සබ්මැරින් එකක් හරි නැත්නම් මේ සෑන්ඩ්විචස් එකක් හරි ඕඩර් කරොත් එimhe රුපියල් 450 500ක් දෙනවා ඕඩර් කරනවා. ඉතින් සමහර කෝක් එකක් එහෙම ගෙනාවත් නම් රුපියල් 650ක් විතර. සාමාන්‍ය මික්ස් රයිස් එකක් එහෙම නැත්නම් රුපියල් 700ක් විතර. එතකොට ඒකක් කාලා. ඒතකොට එක්කෙනෙක්ට පඩි බලන්න 5 ඉඳන් 8 වෙනකල් වැඩ කරොත් එතන පැය 3කට දෙනවා. සහ අර වගේ කෑම හේතු කරන රුපියල් 800ක් විතර වෙන එක. සහ ටැක්සි එකක් නැගලා ගෙදර යනවා. එතකොට මේ දවස බලන්න එතන රුපියල් 1000ක් විතර හම්බෙලා පඩියේ කෑම එකට 700ක් විතර 1700යි ටැක්සියට රුපියල් 500ක් රුපියල් 2000ක 2500ක එක දවසකට හම්බ කරනවා. එයාලවත් අද ව්‍යාපාරෙන්ද එයාලට ව්‍යාපාරය තමයි. ඒ කියන්නේ මේ බිස්නස් එකෙන් අපිට ගෙවන්න ඉතින් මහා පරිමාණ ව්‍යාපාරනේ පුතේ සේක ගොඩාක් ඉන්නවා. මහා පරිමාණ ව්‍යාපාර අපේ ගම්වල තියෙන චූටි ව්‍යාපාර වගේ නෙමෙයි. මහා පරිමාණ කෝටි ගණන් හම්බ කරන දවසේ ගනුදෙනු කෝටි ගණන්.
කෝටි ගණන්. මම වැඩ කරපු එකේ මුත්තේ ගිණුම් තුන බැංක් කවුන්ට්ස් ඔයගොල්ලෝ හදුව බැංක් කොස්තු එක ගානක් නේ. බැංක් කවුන්ට්ස් තුනක් 15ක් 16ක්. එතකොට මේ හැම එකෙම පුතේ දවසට කෝටි ගණන් තමයි ගනුදෙනු කොහොම ආවේ. බිස්නස් ට්‍රාන්සැක්ෂන්. එතකොට මේ වගේ ව්‍යාපාරවල 2000 කියන එක තාම සුළු දෙයක්. ඉතින් හැමෝම වැඩ කරන්නේ නැහැ. පොඩි පිරිසක් තමයි සේවකයෝ 200ක් ඉන්න ආයතනයේ සේවකයෝ 40ක් විතර තමයි පුතේ ඔය වැඩේ කරන්නේ. හැමෝම වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ඉතින් සමහර දෙනෙක් ඔය මන්ත් එන්ඩ් එක වෙච්චාම මාසේ අන්තිම වෙච්චාම මාසේ අන්තිම පුතේ 29 වෙනිදා 30 31 කියන්නේ මන්ත් එන්ඩ් එක. ඒ වෙ පුතේ අනිවාර්යෙන් රැ වෙනකම් කොහොම කවුරු වුණත් වැඩ. එතකොට පුතේ හැමෝටම ඩිනර් එක කියන්නේ රෑ කෑම එක අනිවාර්යයෙන්ම පුතේ හැමෝම රෑ වෙනකම් වැඩ කරනවා අන්න දෙන්නේ රෑ කෑම එක හැමෝටම අනිවාර්යයි. ඒතර එහෙම පුතේ ව්‍යාපාර තියෙනවා. එහෙම කරනවා. ඒ ව්‍යාපාරේ සාර්ථකත්වයේ ඒ කාරණා. ඒ කතාව. හරි. දැන් උදේට මෙන්න කතාව හරි. එතන මූලික වැටුප තියෙනවා යම් ව්‍යාපාරයක මූලික වැටුප මාස දීලා තියෙනවා. ඒ අවස්ථ සතියේ දවස්වල වැඩ කරන උදේ මෙන්න මේ කාල සීමාව වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරන වැඩිපුර පැයකට අපි ගෙවනවා රුපියල් 100ක්. ඒ කියන්නේ සතියේ දිනවල සතියන්තයේ සෙනසුරාදා හරි ඉරිදා හරි වැඩ කරොත් පැයකට රුපියල් 400. ඉතින් මම කියන්නේ මෙන්න මේ වගේ ව්‍යාපාර ආයතනයකට යන්න පුළුවන්. පින ඇති කරගන්න. ඒක නිකන් ඉන්න බෑ. මේ වගේ නෙමෙයි අපි මහන්සි වෙලා උසස් පෙළ තව අවුරුද්දක් ඉඳි මේ අවුරුද්දේ මහන්සි වෙලා ඒ තුනක් කරගෙන ජපුරට ගිහිල්ලා වෙන කැම්පස් වලට ගියාට ඔය කතාව කරන්න බෑ. දැන් ඔයගොල්ලන් තේරුම් නැතිව ඔයගොල්ලොත් එක්ක ඉන්න අයියලක් කලේ ඉන්න පුළුවන් නැත්නම් සහෝදර සහෝදරිය ඉන්න පුළුවන් නැත්නම් දන්න හිතවත් ඇති. වෙන කැම්පස් වලින් ඇවිල්ලා මට ජපුරේ හරි මට ජපුර යන්න වාසනාවක් තිබුණ හින්දා මගේ මොකක් හරි පෙර පිනකට මම ওই දේවල් ඔක්කොම භුක්ති විඳිනවා. ඒ නිසා මේ සියලුම දේවල් මම උගන්වන්න ආසෙ නිසා ඒ සියලු දේවල් අතරවා තමයි මම ටීචින් වලට ආවේ. නමුත් ගොඩක් අය පුතේ ඔහොම නැහැ. ඒගොල්ලන්ට පළවෙනි පත්තිය ඉන්න සමහර ටීචින් වෙන්න පුළුවන්. නැත්නම් සමහර වෙන කරන්න දෙයක් නැති ගමට ටීචින් තෝරගන්න. අපි නම් මුදි මම කරේ මම පෞද්ගලිකව මම සහ මාත් එක්ක ඉන්න තව යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. අපි පුතේ පෞද්ගලිකවම ආස නිසා මේ සබ්ජෙක්ට් එකට ටීචින් තෝරගත්තා. නමුත් ගොඩක් අය පුතේ කරන්න තියෙන ඔය වැඩේ නෙමෙයි කරන්නේ. ගොඩක් අය ඔහොම කරන්නේ නැහැ. ගොඩක් අය ඔය අපි මේ විඳපු භුක්ති විඳපු ජීවිත සමහරලාට ඒගොල්ලෝ අතහැරලා ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කෙලින්ම ටීචින් අපිට සමහර අය. ඒකෝට ඒ කට්ටිය මේ දේවල් සමානවට භුක්ති විඳලා නැහැ. ඒක ඉතින් සමහර එකෙක් නැහැ. අර ප්‍රධාන වශයෙන් මම කියන්නේ ජපුරේ යන්න පුළුවන්. ජපුරේ වෙන්න පුළුවන්, කැලණි වෙන්න පුළුවන්, කොළඹ වෙන්න පුළුවන්. ඔය කැම්පස් තුනේ පුතේ සාමාන්‍ය කොමර්ස් කරලා යන්න පුළුවන් හොඳම කැම්පස් තුන. ඔයිට අමතරව පුතේ තියෙන රුහුණේම හොඳයි. ඉතින් ඒකත් මම කරන්නේ ප්‍රායෝගිකයි කියලා. මොකද ඔයා චාර්ටර් කරන්න ඕනේ, සීමා කරන්න ඕනේ, ACC කරන්න ඕනේ, බැංකින් කරන්න ඕනේ. ඔය මොනවා හරි එකක් කරන්න බෑ. චාර්ටර් කරන්න බෑනේ රුහුණේින්ද. සබරගමේ ඔයගොල්ලන්ගේ ආසන්නයේ බලංගොඩ දරුවන්ට ආසන්නයේ තියෙන සබරගම පැනමලයටත් ළඟයි. දැන් ඔහේ නම් පුතේ චාර්ටර් කරන්න කොළඹ යන්න බෑනේ. ඒක ප්‍රායෝගික නෑ. එහෙනම් ඔය සෙනසුරාදින්ද යන්න පන්ති වලට යන්න ඒක ගැටලුව. හොඳම තැන තමයි පුතේ ඔය චාර්ටර් accountantලා ස්මා accountantලා ඔය ගුරුතු පිටින් එළියට පහින්නේ හරිම තැන ජපුර. මොකද හොඳම බෙස්ට් රෑන්ක් කියන්නේ උතන. ඔයාගේ අයිලක් කළ යන දන්න ඇති අයිලක් කළ මේ සරි විභාග ලියලා ගිය සෙට් එකේ කියන ඇති ඒකින්ම හොඳම දිස්ත්‍රික්ක එකේ මේ ලංකාවේ පළවෙනියක් යන්නේ දැන්ද දිස්ත්‍රික්කේ පළවෙනිය යන්නේ නැද්ද? ඒ නිසා හැමෝම උත්සාහ කරන්නේ ජපුරට යන්න. ජපුරට යන්න බැරි වුණොත් කැලණිය හරි කොළඹ හරි ගැටලුවක් නෑ. ඒ නිසා මම ඒක කියන්නේ ඔයගොල්ලෝ අර ගුරුවරයෙක් තෝරගත්තේ ඔයා හොඳටම අවධානය යොමු කරන්න පුතේ ජපුරේ සාමාන්‍ය account සහ economics ව්‍යාපාර අධ්‍යයනයේ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ව්‍යාපාර අධ්‍යයනයේ කොහොමද තියරි නෝට් යන ලියුමේ ඒකෙදි පුතේ සාමාන්‍ය ගැටලුවක් නැහැ. මොකද account සහ economics විෂයන් දෙක ප්‍රධාන විෂයන් දෙක. ඒ විෂයන් දෙකේ පුතේ ඔළුව හැදලා තියෙන පුතේ ගණන් වලින් සහ ආර්ථික විද්‍යාව ගැන පදනම. ඒ සම්පූර්ණ මොකද ඉකෝන් ඩිපාර්ට්මන්ට් එක තියෙන ජපුරේ හොඳම ඩිපාර්ට්මන්ට් එක ජපුරේ තියෙන ඉකෝන් ඩිපාර්ට්මන්ට් එක. සහ accountancy සහ ඊටු කියන්නේ සාමාන්‍ය account සම්බන්ධයෙන් කරන ජපුරේ ඒ නිසා එතන තමයි පුතේ හොඳම වැටුනේ. ඒ නිසා ඔය විෂයන් දෙක සම්බන්ධයෙන් කතා කරද්දී හොඳම තැනදී මම කියන්නේ ජපුරේ තෝරගන්න එක තමයි ආර්ථික ව්‍යාපාර අධ්‍යයනයේ තියෙන ලොකු ගැටලුවක් නැහැ. ඉතින් ව්‍යාපාර අධ්‍යයනයේ කොහොමද තීරණ නෝට් එකක් තියෙද්දි ඕක ඉතින් කොහොමද කටපාඩම් කරන්න තියෙන්නේ. ඒක ඇත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. අද ගොඩක් දේවල් කතා කරා. අපි එනම් ගන්නට අපි ඉමු සතිය තුළ එක් එක් සේවකයාගේ මූලික වැටුප ගණනය කරන්න. රයිට්. අපි බලමු එක් එක් සේවකයාගේ මූලික වැටුප කොහොමද ගණනය කරන්නේ. එක් එක් සේවකයාගේ මූලික වැටුප බලමු අසංකගේ. එතන මම ලියනවා පුතේ ඔයාලා යන්න මාත් එක්කම හදමු. අසංක එක් එක් ශ්‍රමිකයාගේ මූලික වැටුප එක් එක් සේවකයාගේ අතිකාල දීමන. අපි එක් එක් ගැන බලමු. අසංකගේ මූලික වැටුප
අසංකගේ මූලික වැඩ. කොහොමද බලමු. එයා දැන් සතියේ දිනවල එයා පැය 8ක් වැඩ කරන්න ඕනේ පුතේ බලන්න. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. එයා පැය 8 ගානේ වැඩ කරලා. ඒතකොට 1 2 3 4 5. 8 වරක් 5 40යිනේ. ඒ කියන්නේ පැය 40ක් එයා වැඩ කරන්නේ. ඒතකොට එයා පැය 40 ගානේ පැය 40 ගානේ නේද? පැය 40 ගානේ සතියේ දිනවල පැය 8ක් ගානේ පැයක සාමාන්‍ය වැටුප 120යි. පැය 40ක් වැඩ කරනවා ඒ සතියේ රුපියල් 120 ගන්න. හරි. ඔය යාට එනවා උත්තරය 0.48යි නේ. 4800 කැලලක තියෙනවා කැලලක ගහලා බලන්න 120 වැඩි කිරීම 40 කියන 4800. ඔය තියෙන අසංකගේ මූලික වැටුප. ඊට පස්සේ එයා බලන්න සතියේ දිනවල. ඒ කියන්නේ දැන් ඊට පස්සේ අතිකාල දින තියෙන අතිකාලේ අපි OT බලමු. අපි එතනම ගණනය කරමු. OT බලන්න සතියේ දවස්වල යා අතිරේක පැය වැඩ කරලා තියෙනවා සඳා ඉඳන් සිකුරාදා වෙනකල් පැය 8කට වඩා වැඩ කරලා නැහැ. එහෙනම් සතියේ දිනවල යාට අතිකාල ගෙවින්නේ. හැබැයි යා සෙනසුරාදා පැය 4ක් වැඩ කරලා තියෙනවා. ඒක සතියේ දිනවල හා සෙනසුරාදා අතිකාල ගෙවීම තියෙනවා. සතියේ දිනවල හා සෙනසුරාදා සාමාන්‍ය වැටුප් වෙන්නේ එකමාරයි. නම් අපි අතිකාල ගෙවීම කරනවා. අතිකාල ගෙවීම. ඒ කියන්නේ OT ගෙවීම. සතියේ දිනවල නැහැ. එතකොට සෙනසුරාදා. ඒ කියන්නේ සතියන්තේ. සෙනසුරාදා. හරි. සෙනසුරාදා ගෙවනවා. පැය 4ක් එයා වැඩ කරනවා. පැය 4ක් වැඩ කරනවා. එතකොට සාමාන්‍ය වැටුප් අනුපාතිකයෙන් වෙන්නේ කහමාරක් කියන්නේ 120 ගානේ කහමාර. 120 ගානේ කහමාරක් කියන්නේ 180යි නේ පුතේ. ඒ කියන්නේ 120 වැඩි කිරීම 1.5 කහමාරක් කියන්නේ එහෙම. එතකොට 180. නේ? පැයකට රුපියල් 180ක් ගෙවනවා. 180ක්. එතකොට වැඩි කරලා බලන්න. 4 වැඩි කිරීම 180. 0.4 8 32 2 3ක් විතරයි 4 3 7. 720යි. එහෙනම් යාගේ දැන් මේ බලන්න මූලික වැටුප 4800යි. එයාට මේ සතිය හම්බෙලා සෙනසුරාදා වැඩ කරපු පැය 4කට පුතේ OT හම්බෙනවා 720. නේද? OT හම්බෙනවා 720. එහෙනම් යාට කීයක් හම්බෙනවද? 0.2 8 7 15 5 එකක් විතර 5යි. රුපියල් 5520ක් හම්බෙනවා යාගේ මුළු වැටුප. ඒ කියන්නේ අසංකට හම්බෙන මුළු වැටුප රුපියල් 5520යි. පුතේ මේක තේරිච්ච දරුවා තුස්. මේක තේරිච්ච දරුවා. ඕකේ මේ අසංක ඇවිල්ලා සෙනසුරාදා අනිවාර්යෙන් පැය 4ක් වැඩ කරන්න ඕනේ නැද්ද? sorry. ඒ පොඩ බලපො. සර් පැයක සාමාන්‍යයෙන් 180 sorry සමාවෙන්න. පාගොල්ලෝ අවධානයෙන් වගේ වෙලී. සමාවෙන්න. අසංකෝතයේ සතිය දිනවල පැය 8ක් සහ සෙනසුරාදා පැය 4කුත් වැඩ කරන්න ඕනේ සමාවෙන්න. මේ මම අවධානයෙන් ඉන්නවද කියලා වෙලී ඔයගොල්ලෝ. සතිය දිනවල පැය 8කුයි එයාද අනිවාර්යයෙන් වැඩ කරන්න ඕන. සතිය දවස්වල පැය 8ක් වැඩ කරන්න ඕනේ. සෙනසුරාදා පැය 4. කියන්නේ සතිය දවස්වල පැය 8ක්. එනකොට සඳා ඉඳන් සිකුරාදා වෙනකල් එයා පැය 8 ගානේ වැඩ කරන්න ඕනේ. සෙනසුරාදා half day වැඩ කරනවා. මේ තියෙන්නේ සතිය දවස්වල. සතිය දවස් කියන මූලික වැටුප එන්නේ. මම මූලික වැටුප ගන්නවා මෙහෙම. අසංකගේ මූලික වැටුප කියලා මෙහෙම ගන්නවා. දැන් මම මෙතන ලියනවා සතියේදී. මේක එන්නේ. සතියේදී. මෙහෙම කරන්නකො. අසංක කියලා මෙහෙම ලියනවා. මූලික වැටුප. හරි. සතියේ දිනවල යාට හම්බෙනවා මෙහෙම. ඊට පස්සේ සෙනසුරාදා පැය 4ක් වැඩ කරනවා. ඒත් 120 ගානෙම තමයි. හරි සමානයි. 480යි. එතකොට යාගේ මූලික වැටුප තියෙන්නේ 5280 නේ. 5200. මේක දෙන්න දරුවෝ උත්සාහ 5200 සමානයි මගේ අතේ වෙච්ච කරත්තා. එතකොට සතිය දිනවල රුපියල් 40 ගානේ රුපියල් 40 පැය 40ක් වැඩ කරනවා 120 ගානේ 4800යි. සෙනසුරාදා පැය 4ක් වැඩ කරනවා 120 ගානේ 480. යාට මුළු වැටුප හම්බ වෙනවා 5280. ඒක දෙරිච්ච දරුවෝ උත්සාහ. එයාට ඒ කියන්නේ පුතේ OT නෑ. එයාට OT නෑ.
ඒක තව තේරුම් කරු. කවුද නිමේෂා තේරුණා නේද? ඔව් සර් තේරුණා. මේ මගේ අතින් ඔච්ච අඩුපාඩුවක් එක මගේ අතින් ඔච්ච දෙයක්. එතකොට සතියේ දින පුතේ පැය 8ක් වැඩ කරනවා දවසට පැය 8 ගානේ සතියට පැය 40ක් වැඩ කරනවා 120 ගානේ 4800. සෙනසුරාදා පැය 4ක් වැඩ කරනවා 120 ගානේ 480යි. එතකොට සම්පූර්ණ මුළු වැටුප 5280. දැන් මම මේකේ කියන කියලා හදන්න අපි පස්සේ ඉඳලාම එතන මේ විදිහට එන්නේ අසංකගේ මම දානවා මෙහෙම අසංක. ඔයා දැම්ම මේක තියාගන්න එපා. අසංකගේ පුතේ මූලික වැටුප එනවා හිතේ මම දානවා මෙහෙම මූලික වැටුප අතිකාල වැටුප. මූලික වැටුපයි අතිකාල වැටුපයි මුළු වැටුප ලියන්න ඉඩ නැහැ. මම මූලික වැටුප දානවා 5280. අතිකාල යට නැහැ. හරි. ඊට පස්සේ එනවා කවුද? අමර. ඊට පස්සේ එනවා අමර. අමර ගැන කතා කරමු. වෑන් අමර. මූලික වැටුප අමරගේ බලන්න. එයා පුතේ සතිය බලන්න. දැන් සඳ පැය 8යි අඟහරුවාද පැය 8යි බදාදා පැය 8යි බ්‍රහස්පතින්ද වැඩ කරන්නේ. සිකුරාදා පැය 9ක් වැඩ කරනවා. හැබැයි දැන් අපි මූලික වැටුප ගන්න පැය 8 ගන්න වැඩ කරොත් මේ බලන්න. සඳ 8 ගන්නවා අඟහරුවාද 8 ගන්නවා බදාදා 8 ගන්නවා බ්‍රහස්පතින්ද වැඩ කරන්නේ. එතකොට පැය කීයද? පැය 24ක් තියෙනවා. හැබැයි සිකුරාදා මූලික වැටුපට අයිති වෙන පැය 8යිනේ. ඉතුරු ඒවා අතිකාලමයි. එතකොට 8යි 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 8 වරක් 3 24යි 8යි 32යි නේ. එතකොට සතියේ දිනවල 32යි නේ. එතකොට මම මෙහෙම ලියනවා. සතියේ දින පැය කීයද? 1 2 3යි 4යි. පැය 32යි. පැයකට 120යි. හරි. ඊළඟට සෙනසුරාදා එයාද පැය 4යි වැඩ කරන්න ඕනේ සෙනසුරාදා පැය 5ක් වැඩ කරනවා. එතකොට අපි පැය 4කටනේ ගෙවන්නේ. පැය 4කට 120 ගානේ ඔන්න යා මූලික වැටුප මේ විදිහට ගන්න එක. ඊට පස්සේ අතිකාල ගෙවීම. අතිකාල OT අතිකාල ගෙවීම. අතිකාල ගෙවීම වලදී සතියේ දිනවල ඒ කියන්නේ සඳ ඉඳන් සිකුරාදා වෙනකල් එයා දකින්නදී සිකුරාදා පැය 9ක් එයා වැඩ කරනවා. ඒ කියන්නේ පුතේ පැය 8කට වඩා වැඩිපුර වැඩ කරනවානේ. ඒ කියන්නේ පැය එකක් එයා වැඩ කරනවා. සතියේ දිනවල පැය එකක් වැඩ කරනවා වැඩිපුර. එයාට පැය සතියේ දිනවල කොහොමද OT ගෙවන්නේ? අතිකාල ගෙවීම පහත පරිදි බලන්න. සතියේ දිනවල හා සෙනසුරාදා සාමාන්‍ය වැටුපෙන් එකමාරයි. සතියේ දිනවලයි සෙනසුරාදායි සාමාන්‍ය වැටුපෙන් එකයි. සාමාන්‍ය වැටුප 120යි එක එකමාර කියන්නේ 180. ඔන්න OT ගෙවනවා සතියේදී. සතිය අන්තයේ යා කියන්නේ සෙනසුරාදා වැඩ කරනවා OT. එයා පැය කීයද? පැය දෙකක් වැඩ කරනවා. පැය දෙකක්. ඒත් පුතේ 180යි නේ. සතිය දිනවල හා සෙනසුරාදා සාමාන්‍ය වැටුපෙන් එකමාරයි කියන්නේ 180යි. 180 right. අපි මේක ගණනය කරමු පුතේ එකක් ගන්න. එතකොට එනවා 32 වැඩි කිරීම 120. බිඳුවයි 12 දෙක 24යි 4 දෙකක් ඉතුරුයි 36යි 2යි 32. 3840ක් ආපු දරුවෝ තුස්සන්. ඊළඟට මෙතන එනවා පුතේ 480. නේද? එතකොට යාට එනවා 0යි 8යි 4යි 12යි 2 ඉතුරු 9 4යි 13 3 එකක් ඉතුරු. ඔයාට එනවා පුතේ මූලික වැටුප අමරගේ මූලික වැටුප 4320. 4320 නේ. අපි බලමු අතිකාල ගෙවීම 180යි. එතන එනවා 360යි. දැන් බලමු අතිකාල වැටුප කීයද කියලා 300 400යි 540. අතිකාල වැටුප 540. අතිකාල වැටුප 540. නේ. එතන මුළු වැටුප 0යි 8යි 10යි 16යි 6 එකක් ඉතුරුයි 4යි 5යි 3යි 8යි 4. 4860ක් ආපු දරුවා දුස්සන්න මුළු වැටුප. මේ උත්තරේ ආපු දරුවා දුස්සන්න. 4860. එතන මම දානවා මුළු වැටුප. මම මෙතනින් පොඩි මාක් එකක් දාගන්න පස්සේ ආයි ගන්නවා.
මුළු වැටුප 4860යි මෙතන 5280. 5280. හරි. ඊට පස්සේ කවුද? අනුජය. පුළුවන් දරුවෝ හදන්න අනිත් දරුවෝ මාත් එක්ක හදමු. හරි. ඔයා බලන්න අනුජයගේ ඔයා හදන්න. අනුජයගේ මූලික වැටුප. එයා සතියේ දින පැය බලන්න. දැන් සඳ පැය 8යි යාගෙන් ගන්නවා. එයා පැය 3ක් වැඩිපුර වැඩ පැය 2ක් වැඩිපුර වැඩ කරලා සඳ අපි එක පස්සේ මෝටිව් වලට ගමු. සඳ පැය 8යි අඟහරුවාද පැය 7යි. කරන්න තියෙන පැයටවත් වඩා අඩුයි. ඒතර පැය 7යි ගන්න. 8යි 7යි 15යි. 15යි බදාදා 8යි ගන්න ඕනේ. 8යි 7යි 15යි 8යි 23යි. 23යි 7යි 30යි 8යි 38යි නේ. එතකොට සතියේ දින පැය 38ක්. ආයි බලන්න. සඳ 8යි අඟහරුවාදා 7යි 15යි බදාදා 8යි 33යි බ්‍රහස්පතින්දා 7යි 40යි 8යි 7යි 15යි 15යි 8යි 23යි 30යි 38යි නේ. පැය 38ක් තියෙනවා. පැයකට රුපියල් 120 ගාණ ගෙවනවා. සතියේ. ඊට පස්සේ සති අන්තයේ කියන්නේ සෙනසුරාදා එයා පැය 4යි වැඩ කරන්න ඕනේ. එයා පැය 5ක් වැඩ කරනවා. පැය 4ක් වැඩ කරේකට 120ක් දෙනවා. මේක තමයි යාගේ මූලික වැටුප. හරි. ඊට පස්සේ අතිකාල ගෙවීම හරි සතියේ දිනවල අතිකාල ගෙවීම සතියේ දිනවල දැන් සඳ පුතේ පැය 10ක් වැඩ කරනවට 8යි වැඩ කරන්න ඕනේ පැය 10ක් වැඩ කරන. කියන්නේ පැය 2ක් එයා වැඩිපුර වැඩ කරනවා නේ. සඳුදා පැය 2ක් වැඩිපුර වැඩ කරනවා. බදාද එක පැයක් වැඩ කරනවා. ඒක පැය 3යි. සඳුදා 2යි බදා 2යි පැය 3යි. එතකොට පැය 3ක් එයා වැඩ කරනවා සතියේ දිනවල. පැයකට 180ක් ගෙවනවා සාමාන්‍ය වැටුප් අනුපාතකයෙන් එකමාරයි. සෙනසුරාදා එයා එක පැයක් වැඩිපුර වැඩ කරනවා. ඒකටත් 180 ගෙවන සාමාන්‍ය වැටුප් අනුපාතකයෙන් එකමාරයි. හැබැයි ඉරිදා එයා පැය 6ක් වැඩ කරනවා. අන්න පැය 6ක් වැඩ කරනවා. ඉරිදා කරන්නේ මොකද්ද? සාමාන්‍ය වැටුපෙන් දෙගුණයක්. සාමාන්‍ය වැටුප පැයකට 120යි එහෙනම් 240ක්. 240ක්. අපි බලමු දැන් ගන්න එක. 38 වැඩි කිරීමේ 120. 0යි 12 කට 96න් 9ක් විතරයි. 12 3 36යි 9යි 45යි. එතකොට මෙතන තියෙනවා 480. එතන මූලික වැටුප කියන්නේ 0යි 8යි 6 14න් 4 එකක් විතරයි 6 4 10න් 2ක් විතරයි 5040ක් ආපු දරුවෝ උස්සන්න මූලික වැටුප 5040ක් ආපු දරුවෝ ඊට සතියේ දිනවල පුතේ අතිකාල දේවල් තුන වැඩි කිරීම 180 කියන්නේ 540 මෙතන එනවා 180 මෙතන එනවා පුතේ 6.0 6 4 24න් 4 2ක් විතරයි 12යි 2යි දාන්න 1440 නේ. එතන අතිකාල ගෙවීම බලන්න 0යි 8යි 4යි 12යි 4යි 16න් 6 එකක් විතරයි 6යි 7යි 4යි 11 එකක් විතරයි 2160ක් වෙන දරුවෝ උස්සන්න අතිකාල ගෙවීම 2160ක් right. එතන මුළු වැටුප කීයද මෙයාගේ? මේ බලන්න 7200යි නේ 160 200යි 7200. එතකොට අපි අනුච්ඡේදයේ බලනවා අනුච්ඡේදයේ මූලික වැටුප 5040යි මූලික වැටුප 5040යි අතිකාල ගෙවීම 2160යි. එයාගේ මුළු වැටුප 7200 නේ. දැන් අපෙන් අහනවානේ දැන් අපෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා බලමු අපි ප්‍රශ්න වලට උත්තර ඔබත් එක්කම ලියලා ඇත්තේ බලන්න. අපෙන් අහන්නේ සතිය තුල එක් සේවකයාගේ මූලික වැටුප. මේ සතියේ අසංක අමර අනුචය එයාගේ මූලික වැටුප අපි ගන්න එක. අසංක අමර අනුචය එක එක කෙනාගේ මූලික වැටුප ගන්න එක.
එය සතිය තුළ එක් එක් සේවකයාගේ අතිකාල දෙන්නවා බලන්න ඕටි අතිකාල වැටු මෙයාගේ නෑ මෙයාගේ 540යි මෙයාගේ 2160යි ඊට පස්සේ ආයතනයේ මුළු ශ්‍රම පිරිවෙත දැන් එක එක සේවකයන්ගේ මුළු වැටු කොටද මේ දෙන්නේ අසංකගේ මුළු වැටුප මේ දින මුළු වැටුප කෙලෙන්නේ අමරගේ මුළු වැටුප අනුජයේ මුළු වැටුප එහෙනම් ව්‍යාපාර ආයතනයේ මුළු වැටුප පිරිවෙන්නේ මෙන්න මේ මුළු වැටුප එකතු කරාම නේද අපි ගන්න එක 0.8 8 6 14 4 එකක් විතරුයි 3 8 11 2 13 3 එකක් විතරුයි 6 10 10 රුපියල් 17340ක් වෙනවා ආයතනයේ මුළු ශ්‍රම පිරිවෙත ආයතනයේ මුළු ශ්‍රම පිරිවෙත 17340 මේ උත්තරය ආපු දරුවා තුස්සන් මේ උත්තරය ආපු දරුවා තුස්සන් 17340 यासित गिरारी इंदिरा उम्यांग तरुषिका निमेश सर्वंदी जयंत प्रसाद निमेश उमेश प्रसाद दिनेश මේක තේරිච්ච දරුවෝ තුස්සන අතයින් කරලා මේක තේරිච්ච දරුවෝ තුස්සන මේක තේරුණා කියන දරුවෝ තුස්සන ඔක්කොටම ටිකම තේරිලා තියෙන කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් පුතේ අපි යනවා අපි ටියුබ් එකේ ගානට මම දැන් 11යි 50යි ගාන හදන්න පොඩි වෙලාවක් යන නිසා පොරට පොඩි විවේකයක් දෙන්න. හරි? අතයින් කරලා කියන විවේකයක් ඕනි කියන්නේ. ඒ කියන්නේ පැයක වගේ කාල සීමාවක්. ෆෝන් charge කරන්නයි අතයින් කරන්නේ. හරි. පුතේ දැන් මම ඊයේ කරේ වැඩේ ඊයේ මම ඔයගොල්ලන්ගේ අයියලා අක්කලාගේ ප්‍රොජෙක්ට් පත්‍රය මෙහෙමයි කරේ. 10 සිට 12 වෙනකල් අපි එක ආදියක් කරා. ඊට පස්සේ පැයක් දෙනවා. ෆෝන් charge කරන්න වගෝතල පොන්න කෑම කන්නවා. එක වෙනකල් දෙනවා chance එක. එකේ ඉඳන් ආයෙ හවස් 3 වෙනකල් අපි ආයෙ පන්ති වැටික් කරනවා. හරි? ඒතර එහෙම තමයි අද දවසෙත් මම plan කරගෙන ඉන්නේ. ඒතර අපි අද හවස් වැටු ප්ලේ කරන හදනවා. ඒ නිසා ෆෝන් charge කරලා ඒ ඔක්කොම කාරණා කරලා හවස් 3ට 3 වෙනකල් ඉන්න. ඔයා 12:55ට විතර ලොග් වෙන්න. ඒ වුණත් අපි ඒ විදිහට වැටික් කරනවා. පැහැදිලිනේ? දැන් 12:55ක් වගේ නේද? දැන් 12:51යි. එහෙනම් පැයෙන් යන පහක් තියෙන වැඩිපුර. ඒ වුණත් 12:55ට එකතු වෙන්න අපිත් එක්ක. අපි එතෙන්දී වැටු ප්ලේ කරනත් එක්ක සාකච්ඡා කරලා ඉස්සරහට පැහැදිලි වෙනවා. 12:55